දැයි මේ ගෞරවනීය සංඝරත්නයේ අවසරයි අද අපිට තවත් අඟහරුවාදාවක් නිවෙන්නේ නිවීම දේශනාවලිය සම්බන්ධව සලකා බැලීමකට අපි මතක විදියට 20 වෙනි දේශනාවට අපි දැන් ප්‍රවිෂ්ටි ලබාගෙනයි තියෙන්නේ. අද අපිට තියෙනවා ඒක දිගේ තව ඉදිරියට යන්න. ඉතින් ඒක සාකච්ඡාව සඳහා දේශනාව නිවනේ නිවීම දේශනාව ඉදිරිපත් කරන විදිහට අපි චන්ද්‍රරතන කරු ස්වාමීන් වහන්සේ ඉල්ලා සිටිමු. අවසරයි ස්වාමීන් වහන්සේ. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නිවනේ නිවීම දේශනා මාලාව 30 වන දේශනය 672 වන පිටුව. සත්වයින්ගේ සිතවිලි ගමන් කරන මාර්ග අඩිපාරවල් මේ 36 හඳුන්වලා තියෙන්නේ මේ විදියටයි. ච ගේහසිතානි සෝමනස්සානි ච නෙක්ඛම්මසිතානි සෝමනස්සානි ච ගේහසිතානි දෝමනස්සානි ච නෙක්ඛම්මසිතානි දෝමනස්සානි ච ගේහසිතා උපේක්ඛා ච නෙක්ඛම්මසිතා උපේක්ඛා. ඒ කියන්නේ ගේහසිත ගෘහය ආශ්‍රිත වූ සොම්නස් 6යි. නෙක්ඛම්මය පිළිබඳ වූ සොම්නස් 6යි. ඒ වගේම ගේහසිත දොම්නස් 6යි. නෙක්ඛම්මසිත දොම්නස් 6යි. ගේහසිත උපේක්ඛා 6යි. නෙක්ඛම්මසිත උපේක්ඛා 6යි. මේ 6 වශයෙන් දක්වලා තියෙන්නේ රූප, සද්ද, ගන්ධ, රස, පොට්ටබ්බ, ධම්ම කියන ඉන්ද්‍රියාරම්මන 6 අනුවයි. දැන් මේ ගේහසිත සෝමනස්ස 6 හඳුනා ගැනීමට අපි එයින් එකක් අර මුලින් කියවුණ ඇස පිළිබඳ කාරණය ඒ සූත්‍රය අනුව තේරුම් ගන්න බලමු. ඒක විස්තර කරලා තියෙන්නේ මෙහෙමයි. චක්කු විඤ්ඤයාණං රූපාණං ඉත්තානං කන්තානං මනාපානං මනෝ රමාණං ලෝකාමිස පටිසංයුත්තානං පටිලාභං වා පටිලාභතෝ සමනුපස්සතෝ පුබ්බේවා පටිලද්ධ පුබ්බං අතීතං නිරුද්ධං විපරිණතං සමනුපස්සතෝ uppajjati සෝමනස්සං යං ඒව රූපං සෝමනස්සං ඉදං උච්චති ගේහසිතං සෝමනස්සං. ඒ කියන්නේ ඉෂ්ට වූ කාන්ත වූ මනාප වූ මනරම් වූ ලෝකාමිසය හා සම්බන්ධ වූ ඇසින් දැකිය හැකි යුතු රූපයන්ගේ දකින්නට ලැබීමක් ලාභයක් හැටියට සලකන්නහුට හෝ පෙර දකින්නට ලැබී දැන් නැති වී ගිය ඉක්ම ගිය වෙනස් වී ගිය එබඳු රූපයක් සිහි කරන්නහුට හෝ ඇතිවන්නා වූ සොම්නසයි. යම් එබඳු සොම්නසක් වේද එයට ගේහසිත සෝමනස්සයයි කියනවා. ඊළඟට නෙක්ඛම්මසිත සෝමනස්සය හඳුන්ලා තියෙන්නේ මෙහෙමයි. රූපාණං චේව අනිච්චතං විදිත්වා විපරිණාම විරාග නිරෝධං පුබ්බේ චේව රූපා ඒතරහිච සබ්බේතේ රූපා අනිච්චා දුක්ඛා විපරිණාම ධම්මාති ඒවමේවං යථා භූතං සම්මප්පඤ්ඤාය පස්සතෝ uppajjati සෝමනස්සං යං ඒව රූපං සෝමනස්සං ඉදං උච්චති නෙක්ඛම්මසිතං සෝමනස්සං. මේ නෙක්ඛම්මසිත සෝමනස්සය විදර්ශනාව ආශ්‍රයනුයි තෝරලා තියෙන්නේ. ඒ කියන්නේ රූපයන්ගේම අනිත්‍යතාව, විපරිණාම, විරාග, නිරෝධ ස්වභාවය දැනගෙන තේරුම් අරගෙන පෙර වූ රූපත්, දැන් මේ රූපත් යන මේ සියලුම රූප අනිත්‍යයි, දුක්ඛයි, විපරිණාම ස්වභාවයි කියලා මෙසේ යථාභූත වශයෙන් තත් වූ පරිද්දෙන් සම්‍යක් ප්‍රඥාවෙන් දකින්නහුට ඇතිවන සොම්නස විදර්ශනාවෙන් ලැබෙන එක්තරා සොම්නසක්. අන්න එබඳු සොම්නසට නෙක්ඛම්මසිත සෝමනස්සයයි කියනවා. ඊළඟට ගේහසිත දෝමනස්සය හඳුන්ලා තියෙන්නේ මෙහෙමයි. චක්කු විඤ්ඤයාණං රූපාණං ඉත්තානං කන්තානං මනාපානං මනෝ රමාණං ලෝකාමිස පටිසංයුත්තානං අප්පටිලාභං වා අප්පටිලාභතෝ සමනුපස්සතෝ පුබ්බේවා අප්පටිලද්ධ පුබ්බං අතීතං නිරුද්ධං විපරිණතං සමනුපස්සතෝ uppajjati දෝමනස්සං යං ඒව රූපං දෝමනස්සං ඉදං උච්චති ගේහසිතං දෝමනස්සං. එතන වෙනස තියෙන්නේ ඉෂ්ට වූ කාන්ත වූ මනාප වූ ලෝකාමිසය හා සම්බන්ධ වූ ඇසින් දැකිය යුතු යම්කිසි රූපයක් දකින්නට නොලැබීමක් හැටියට සලකන්නහුට ඒ වගේම අතීතයේදී එසේ දකින්නට නොලැබුණු අවස්ථාවක් ගැන සිහිපත් කරන්නහුට ඇතිවන දොම්නස. අතීතයේ මෙහෙම එකක් මට දකින්න ලැබුණේ නැහැ නේද කියලා අන්න ඒ විදිහේ දොම්නසක්. ඒක ගේහසිත දෝමනස්සය. ඊළඟට නෙක්ඛම්මසිත දෝමනස්සය තේරුම් කරන්නේ මෙහෙමයි. ඒකත් අර විදර්ශනාමය වශයෙන්
රූපානංචේව අනිච්චතං විදිත්වා විපරිණාම විරාග නිරෝධං පුබ්බේචේව ඒතරහිච සබ්බේතේ රූපා අනිච්චා දුක්ඛා විපරිණාම ධම්මාති එවමෙතං යථාභූතං සම්මප්පඤ්ඤාය දිස්වා අනුත්තරේසු විමුක්ඛේසු පිහං උපට්ඨාපේති කුදාසු නාමාහං තදායතනං උපසම්පජ්ජ විහෙරිස්සාමි යදරියා ඒතරහි ආයතනං උපසම්පජ්ජ විහෙරಂತೀති ඉති අනුත්තරේසු විමුක්ඛේසු පිහං උපට්ඨාපයතෝ පිහාපච්චයා දෝමනස්සං යං ඒව රූපං දෝමනස්සං ඉදං උච්චති නෙක්ඛම්මසිතං දෝමනස්සං. ඒක ටිකක් විස්තර කළ යුතු දෙයක්. ඒක දිගට තියෙනවා. දිග කොටසක් එතන කියවෙනවා. අර විදර්ශනා වශයෙන් බලනකොට ඒකයි මෙතන කියන්නේ රූපයන්ගේම අනිත්‍යතාව තේරුම් අරගෙන අනිත්‍යතාව පමණක් නොවේ විපරිණාම විරාග නිරෝධං ඒවායේ වෙනස් වන ස්වභාවය විරාග නිරෝධ ස්වභාවය ඒක දැකලා ඒක තේරුම් අරගෙන පෙර තිබූ රූපත් දැන් තිබෙන ඒවාත් යන් මේ සියලුම රූප අනිත්‍යයි දුක්ඛයි විපරිණාම ස්වභාවයි කියලා පිහා කියලා කියන්නේ ආසාව බලාපොරොත්තුව ආසාවක් බලාපොරොත්තුවක් තබා ගැනීම අනුත්තර විමෝක්ෂයන් පිළිබඳව ආශාවක් තබා ගන්නවා කොහොමද මේ ආශාව තබා ගන්නේ කුදාස්සු නාම අහං තදායතනං උපසම්පජ්ජ විහෙරිස්සාමි යදරියා ඒතරහි ආයතනං උපසම්පජ්ජ විහෙරಂತಿ ආර්යයන් වහන්සේලා දැන් යම් ආයතනයට එළඹ වාසය කරද්ද කවදානම් මම ඒ ආයතනයට එළඹ වාසය කරන්නෙම් දැයි මෙසේ අනුත්තර විමෝක්ෂයන් පිළිබඳව බලාපොරොත්තුවක් ආශාවක් තබන්නහුට ඒ ආශාව නිසා ඒ බලාපොරොත්තුව නිසා දුම්නසක් ඇති වෙනවා මට ඒක තාම ලැබුණේ නැහැ නේද කියලා අන්න ඒ බඳු ඒ දුම්නසට නෙක්ඛම්මසිත දෝමනස්සේයයි කියලා කියනවා දැන් මෙතන විස්තර කළ යුතු වචන දෙක තුනක් තිබෙනවා මෙතන අනුත්තරේසු විමුක්ඛේසු කියන්නේ අර අනිමිත්ත අපනිහිත ශුන්්‍යත කියන ඒ විමෝක්ෂ තුනයි නිවන ගැන කතා කරනකොට අපි ඒව ගැන විස්තර සහිතව ප්‍රකාශ කරලා තියෙනවා ඊළඟට ඒ වගේම ආයතනය කියලා මෙතන කියවෙන්නේ උදාන පාළියෙන් අපි අර නිබ්බාන පටිසංයුත්ත සූත්‍ර විවරණය කරන අවස්ථාවේදී ඒ ඉදිරිපත් වුණ වැදගත් සූත්‍රයක තිබුණ අත්තිබික්කවේ තදායතනං යත්ත නේව පඨවි න ආපෝ ආදී වශයෙන් අන්න ඒ අත්තිබික්කවේ තදායතනං කියාපු ඒ ආයතනයයි මොකද්ද අපි ඒක විස්තේරුම් කළේ සලායතන නිරෝධ తত্ত্বය භව නිරෝධ తত্ত্বය හැටියටයි සලායතනයන්ගේ නිරෝධය ප්‍රත්‍යක්ෂ කරගත්තු తত্ত্বයයි ඒ නිබ්බාන පටිසංයුත්ත සූත්‍රයෙන් කියවෙන්නේ අන්න ඒකයි මෙතන ආයතන නාමයෙන් දක්වලා තියෙන්නේ එතකොට ආර්යයන් වහන්සේලා එළඹ වාසය කරන්නේ මොන ආයතනයටද ඇස්කන් නාසාදී ආයතනයන් නොවේ මෙතන කියන්නේ සලායතන නිරෝධ తত্ত্বයමයි ඒකම ආයතන නාමයෙන් හඳුන්වලා තියෙනවා එබඳු ඒ නිබ්බාන පටිසංයුක්ත සූත්‍රවල උදාන පාළියේ ඒ සූත්‍රයේමත් සඳහන් වෙලා තිබෙනවා අපට හමු වුණා අපපතිට්ඨං අපවත්තං අනාරම්මණං කියන පද තුන අපි ඒක විග්‍රහ කළේ අර විමෝක්ඛ තුන ආශ්‍රයෙන් ප්‍රතිෂ්ඨාවක් නැති පැවැත්මක් නැති අරමුණක් නැති කියලා කිව්වේ ඔය විමෝක්ෂ තුනමයි අනිමිත්ත අපනිහිත ශුන්්‍යත කියන විමෝක්ෂ තුන ඒ වගේම දැන් මෙතන අමුතුවෙන් විස්තර කරන්න පුළුවන් අර පිහා කියන වචනය ස්පෘභා පිහා කියලා කියන්නේ ආශාව බලාපොරොත්තුව අපි කලින් සඳහන් කළා නිවන ගැන කියනකොට තණ්හාව ආසාව කියන වචන ගැන ඒවා යෙදීම ගැන මැලි වෙන්න ඕනේ නැහැ මැලිවීම අවශ්‍ය නැහැ එබඳු ඒ ආශාවන් නිසා දුම්නසක් ඇති වෙන බවත් ඇත්තයි නමුත් ඒක අර ගේහසිත දෝමනස්සයට වඩා උසස් ඒක ඊට වඩා හොඳයි නිවන පිළිබඳව ඇති කරගත්ත දුම්නස ඒකයි මෙතන මේ ඒකට තැනක් දීලා තියෙන්නේ නෙක්ඛම්මසිත දෝමනස්සය හොඳයි දැන් එතකොට කියවුණා ගේහසිත දෝමනස්සය කියවුණා නෙක්ඛම්මසිත සෝමනස්සය කියවුණා ගේහසිත දෝමනස්සය කියවුණා නෙක්ඛම්මසිත දෝමනස්සය කියවුණා ඊළඟට ගේහසිත උපේක්ෂාව තේරුම් කරලා තියෙන්නේ මෙහෙමයි ඒකට ඇන්ඩිසලා මේ දැන් මේ කියපු ටිකම අපිට සාමාන්‍යයෙන් ඥානං ස්වාමීන් වැඩි කල ආශ්‍රය කරපු නැති නිවන දේශනා කරපු ආස්ව නැති කෙනෙකුට කියන්න පුළුවන් මේ ගේහසිත දෝමනස්සය කියලා කියන්නේ ගේහසෝමනස්සය කියලා කියන්නේ අනාගතයේ හදන සීන මාලිගාව. දැන් මම මෙතෙන්ට ගෙනාවා ඉස්සරහට මම
මේ සැප දරුවන්ට දෙනවා අර්ක කරනවා සතිපාසල දිනු කරනවා ඉතින් নানা ආකාර දේවල් තියෙනවානේ. ඕක වැඩනෝ සෝමනස්සේට. ඉතින් හැම කෙනෙක්ම ඕකේ ජීවත් වෙන්නේ. ඒක නිකන් සාම ගෘහාශ්‍රිත දෙයක්. මේ මිනිස්සු අල්ල ගන්න ඕනේ. මිනිස්සු ටිකත් එක්ක මේ ගමන ගෙනියන්න ඕනේ. මගේ මේ බිස්නස් එක දියුණු කරන්න ඕනේ. මේ දරුවන්ට මේට වැඩිය මේ ගෙවල් දොරවල් ටිකක් හදලා දෙන්න හොඳ කාර්යයක් කරන්න. අන්න ඒ වගේ තියෙන දේවල් නික්කම්මසිත සැපක් වශයෙන් සඳහන් කරනවා. ඉතින් ඒක නැති කෙනෙක් ඇත්තේ නැහැ ලෝකේ. ඒක සාමාන්‍යයෙන් ආගේ කළ යුතු දෙයක්. අපි අනාගත එල්ලයක් ඇතුව තමයි හැම කෙනාම ජීවත්. එහෙම නැති කෙනෙක් නැහැ. ඒක අපි තේරුම් අරගන්න ඕනේ සලායතන විභංග සූත්‍රයේ විස්තරෙන් පරිබාහිරවත් හැම කෙනෙක්ම ජීවත් වෙන්නේ මොකද්දෝ එල්ලයක් ඇතුව. කරපොත්තක් ජීවත් වෙන්නේ එල්ලයක් ඇතුව. බේයක් ජීවත් වෙන්නේ එල්ලයක් ඇතුව. මීයක් ජීවත් වෙන්නේ එල්ලයක් ඇතුව. ඇමීබා ජීවත් වෙන්නේ එල්ලයක් ඇතුව. එහෙම නැති කෙනෙක් නැහැ. ඔකට තමයි සද්ධාව කියලා කියන්නේ. ඉතින් ඒක අපි සද්ධාව විකුණගෙන තමයි හැම ආගමක්ම හදාන්නේ. ඒක අනිවාර්යයෙන් මනුස්සයා ළඟ තියෙනවා. අපි ඒක පොඩ්ඩක් අපේ පැත්තට බා ගන්නයි හදාන්නේ. හැම කෙනා ළඟම ඔය වගේ ගේසිත සෝමනස්සයක් ඇතුව තමයි. නැත්තම් ජීවත් වෙන්න ඕන කම නැහැ මිනිස්සේ. මිනිස්සේ මොකද්දෝ එල්ලයක් හදාගෙන තියෙනවා. ඒක බොහෝ විට ගේහසිතයි. ඉතින් මේ ගේහසිත මගේ පැත්තට හරව ගන්න එක තමයි ඇඩ්වර්ටින් කියලා කියන්නේ. ඇඩ්වර්ටයිස්මන්ට්. එහෙම නැත්නම් මාකටිං කියලා කියන්නේ. වචන මොකද්ද තියෙන ආසාව කියලා බලලා ඒක මම කරලා දෙන්නම්. මම තමයි ඔයාගේ ආසාව ඉෂ්ට කරලා දෙන්න කෙනා කියලා ආගමද ආර්ථිකයේද එක දේවල් දෙනවා. ඉතින් ඒක නිසා ඒක සාමාන්‍යයෙන් ආරම්භක ශේෂයේ තිබුණට වැරද්දක් නැහැ. ඒක දැනගන්න ඕනේ. ඔය නිසා තමයි මාළුවා හැම කන්නේ කිය. මේ මාළුවා අනික එලවගෙන ගිහිල්ලා හැම වැටෙනකොටම කන්නේ ඔය ගේසිත සෝමනස්සේ නිසා. ඊගාට නික්කම්මසිත සෝමනස්සේ කියලා කියන්නේ මේ ලෝකේ තියෙන අනිත්‍ය දුක්ඛ අනාත්ම පිටු දකින්න අදහසින් හෝ මිනිස්සු දන්නවා. ඒකයි මේ රක්ෂණ සංස්ථා ඇති කරලා තියෙන්නේ. ඒකයි මේ ආරක්ෂක වළලු හදලා තියෙන්නේ. මිනිස්සු දන්නවා මේක අනතුරට ලක් වෙනවායි කියලා. ඉතින් ඒ නිසා ගේයසිතේ දෝමනස්යක් තියෙනවා මේ වේයෝ කනවා මීයෝ කනවා වස්තු විනාශ වෙනවා. ඒ නිසා ආරක්ක උපුට්ඨාන සම්පදාව පිළිබඳව අපි උනන්දු වුණාට ආරක්ක සම්පදාව තන්නි ක්‍රම ඉන්නේ ගෙනෙකම්ම සිත් සෝමනස්ය ඇති කරගෙන. මේක අනිත්‍ය බව දන්නවා දුක බව දන්නවා. ඒක නිසා රජයක වුණත් හමුදාවට කොච්චර වියදම් කරනවද? නැත්නම් විදේශ වත්කම් කොච්චර තියනවද කියලා මේ අනිත්‍ය දුක්ඛ අනාත්මය අපි හරව ගන්න හදනවා. අල්ලපු ගෙදර මිනිස්සුන්ට නම් උකස් රෙදි උකස් තියාන රත්තරන් බඩ උකස් තියාන කන්න දෙන්නේ අපිට නෑ කියලා මේ අනිත්‍ය දුක්ඛ අනාත්මය ඒක නිවනට යොමු කරලා නෙවෙයි දකින්නේ මේ ඥාණයෙන් මේක ඉක්මවන්න පුළුවන් කියලා. ඒක තමයි තාක්ෂණයේ තියෙන බරපතලම දෝෂේ. ඒක තමයි ඔය ইনফরমේෂන් ඉන්ටෙලිජන්ට් ඩිසයින් නෙවෙයි මේ ඉන්ටෙලිජන්ට් ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස්. තන්නේ ක්‍රම තියෙන්නේ මේ අනිත්‍ය දුක්ඛ අනාත්මයට තාක්ෂණයෙන් කවරේජ් එකක් දාලා. තාක්ෂණයෙන් දාලා තියෙනවා මේ පේස්ට් එකක්. සුගර් කෝට් එකක් දාලා මේක යනවා පුදුම තාලෙට. පැහැදිලිව කියන්න පුළුවන් එක්කම්මසිත සෝමනස්සයක් තමයි තියෙන්නේ. මේ තියෙන අදුක්කම සුඛ අනිත්‍ය දුක්ඛ අනාත්මයට තාක්ෂණික උත්තරයක් අපිට තියෙනවා. ඔය තාක්ෂණයෙන් මේක හොයාගන්න. මේ ළඟදී මම දැක්කා ඒවල තියෙන එකක් ඒ ග්‍රීන් හවුස් එකක් ඇතුලේ පැලවවන හැටි ඒ පෝච්චි තියෙන හැටි පෝච්චි පුරවන හැටි එක එක පෝච්චියට පැලේ ගෙනලා හිට ඔක්කොම කරන්නේ රෝබෝ අතකින්. ඊට පස්සේ ඩ්‍රෝන් එකක් ගිහිල්ලා ඒ හැම පැලයකම පොහොර තියනවාද කියලා බලනවා මල් පිපෙන්ට ලෑස්ති බලනවා හැම එකටම වෙනම ෆයිල් එකක් ඕපන් කරලා තියෙනවා. ඊට පස්සේ ඒ හරියටම ප්‍රශස්ත ගන්න ඒ කොලේ එන්න ඕනේ ප්‍රශස්ත වෙලා මල් එන්න ඕනේ ඒ ගෙඩි හට ගන්න ඕනේ ඒ ගෙඩි පළ නෙලා ගන්නෙත් මේකේ හරි ගස්සන්නේ පැකට් කරන්නේ ඔක්කොම ගන්න තාක්ෂණේ. ඛණ්ඩ විතරයි පෙරේතෙක් අවශ්‍ය කරන්නේ. ඉතින් ඔක්කොම තාක්ෂණයේ කයිටි ඒ ගැන පුදුම ආඩම්බරෙන් ලියපු ලිපියක් තිබුණා. ඒ මිනිස්සෙකදී ඒ මොකටද මේ විවිධත්වයක් තියෙන ස්වභාවය. තාක්ෂණයේ හැම පැලේම සම වෙන්න ඕනේ. හැම පැලේටම සමාන පොහොර ලැබෙන්න ඕනේ. හැම පැලේටම බෙහෙත් ලෙඩ තිබුණත් බෙහෙත් ගන්න ඕනේ. සමකරන්න හදනවා. නැත්නම් මෑස් කෙල් යන්න බෑ. ඔය ඉන්ටෙන්සිව් ඇග්‍රිකල්චර් වල තියෙන්නේම පැල දෙයක් හදලා වෙනසක් තියෙන්න බෑ. ඔක්කොම සමාන වෙන්න ඕනේ. අපි පැල 30000ක් අරිනවා නම් ඒ 30000ට ග්‍රේඩ් එකක් දෙනවා. Xද XCද
SXCද කියලා. සාමාන්‍යයෙන් කැරක්ටර් එකක් තියනවාද නැත්නම් එක්ස්ට්‍රා කැරක්ටර් එකක් තියනවාද ස්පෙෂල් එක්ස්ට්‍රා කැරක්ටර් එකක් තියනවාද කියලා ගහ නිකන් ඇද වෙලා ආරෙ මෙවිලා තිබුණොත් ඒක වටිනාකම වැඩි අපිට. ඉතින් අර එකෙකුට වැරදිලා මේ ඒ කපන කෝටු කැල් සමන් අඟල් 6 කෝටුවක තමයි ඔය මුල් අද්දලා යවන්නේ. උට අනිත් පැත්තට වල හිටවල. දැන් එන රිකිලි ඔක්කොම මෙහෙම ඇවිල්ලා තියෙනවා. දැන් බරපතල ප්‍රශ්න දැන් මේක දැකලා මේ જાති ඉල්ලුවොත් එම් යෝක අයින් කරලා දාන්න කියලා අරුවට වැරදිලා ඔළුව පැත්ත ගහලා පල්ලෙහාට ඒකෙන් මුල් ඇවිල්ලා රිකිලි ඇවිල්ලා තියෙන අනිත් පැත්තට. එක්ස්ට්‍රා කැරක්ටර්ස්. වටතරද. ඒක අයින් කරලා දාන්නකෝ. දැන් ඕක කී ගමන් සුද්දා ඉල්ලන්නේ ඕක. ඉතින් ඒ වගේ කුණු හර්පයක් මේකේ තියෙන. ඉතින් ඒක එන්නේ නෙක්කම්මසිත සෝමනස්සෙන් මේ කට්ටිය කියන ඔය අනිච්චන් දුක්ඛං නැත්තම් මේ මහුංකාර දෙයයන් ආසේ උනාට අපේ තාක්ෂණයට එහෙම කන්නේ හැම කෙනාම මිනිස්සෙක්ම ජීන්ස් වලින් හදාගත්තාම ඔක්කොම එක වගේ ඉන්න ඕනේ. එකම අම්මගේ දරුවෝ එක විදිහට හිටින්න ඕනේ. වෙනස් වෙන්න බෑ. ඒක තමයි ඔය මේ පටක තාක්ෂණයෙන් කරන්නේ. ඒ ගහේ පටකයක් අරගෙන ඒකෙන් හැම සෛලකින්ම පැල හදනවා. ඒකට දවස් ගණන් පැල හැදෙනවා. වෙරිගේෂන් නැහැ. ඒ පටක තාක්ෂණයෙන් හදන කිසිම ගහක වෙරිගේෂන් ගන්න. වෙරිගේටඩ් ප්ලාන්ට් එකක් කරන පටක තාක්ෂණය දාලා හැදුවත් වෙරිගේෂන් නැතුව යනවා. හදන්න පුළුවන් දැන් පෙරදිනිය හදනවා කෙසෙල් පුදුමාකාර තොගයක් එක කෙහෙල් මොරෙයිය කරගෙන. ඒකේ සෛලයක් පාස කල්චර් එකට දාලා වවනකොට හෙල්ලෙන්න තිබ්බාම සුගර් ද්‍රාවණය කොළ පාට වෙනවා. කොළ පාටලා හැම සෛලයකම පැලයක් වෙනවා. කෙසෙල්. අපි නම් මොරෙයියගේ එක පැලේනේ ඉන්නේ. එහෙම බෑ. ඔය අනිත්‍ය නැතිකරන්න, වෙරිගේෂන් එක නැතිකරන්න, දුක නැතිකරන්න මිනිස්සු මඩ ගා ගන්න ඕනේ. හරක් හදාගෙන හාන්න ඕනේ. ප්ලාන්ට් එක ග්ලාස් හවුස් එක ඇතුලේ හදනවා. නෙට් හවුස් එක හදනවා. මං යනකොට අපේ තිබුණ නෙට් හවුස් අක්කර 8යි. එන්න හදනකොට අක්කර 40කටම නෙට් හවුස් ප්ලෑන් කරලා තියලා තමයි මං එනකොට මට ඒකෙන් තමයි යන්න උනේ කම්පැනි. ඒ තරම්ම මේ ඉහළ මට්ටමට ගියා. කොහෙන් ගියාද දන්නේ පල්ල නැති මල්ල වගේ ඩොක් කාලා ඇදගෙන වැටුණා. ඉතින් ඒ සාක්ෂිනේ මම දකිනවා. ඒක හොලන් ගිහිල්ලා අපිට පෙන්නවා. අක්කර ගණන් වවනවා. එකම පැලේ එකම જાති. බලනකොට ඉස කකියනවා. මට ඔය තොරතුරු තාක්ෂණයේ වගේ ඒ වගේම ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් කියනකොටම හරි ලස්සනයි පටන් ගන්නකොට ඊට පස්සේ පේනවා වමනේ ගොඩක් වගේ එක જાති අනිත්‍ය නෑ. දුකකුත් නැහැ. මේක මගේ ආත්ම ශක්තිය තියෙන එක ටෙම්පරේචර් එක වැඩි කරන්න පුළුවන්, හියුමිඩිටි එක වැඩි කරන්න පුළුවන්, ආලෝක වැඩි කරන්න පුළුවන්. මට උණ ගන්න හදනවා. අනාත්මනේ ආත්මයි. ග්‍රීන් හවුස් ෆාමින් ආත්මයි. ඌ තුන් කණ්ඩෙම හදනවා. කොමාරි මේ කැනඩාවේ එක කන්නේයි තියෙන්නේ සාමාන්‍ය උෂ්ණත්වයේ තියෙන ඒ කන්නේ වවනවා ඇමරිකාට යවන තරම් පරිප්පු. අපිත් කියන්නේ කැනඩාවෙන් ආ කියන්නේ මයිසූර් පරිප්පු කියලා. මයිසූර් තියෙන ඉන්දියාවේ. ඉන්දියාවේ පරිප්පු නැහැ. තාම අපි කියන්නේ මයිසූර් පරිප්පු කියලා. ගින්නන්නේ මේ ග්‍රීන් හවුස් වලින් වවන කැනඩාවේ. අපිට තුන් කාලෙම වවන්න පුළුවන්. නමුත් ඒක අර වෙනස් වීම වලට ලක් වෙනවා. ඒක වෙන්න බෑ. ඉතින් කුෂිකරුන් අපිට දීලා තියෙන්නේ විවිධ භෝග වවන මේ මික්ස් කල්චර් වචන ගොඩක් තියෙනවා දැන් මතක නැතිලා හොඳ වෙලාවට. ඉතින් ඕක තමයි නෙක්කම්මසිත සෝමනස්සේ මේ වෙනස්කම් තියෙනම සමසේ යන්න ඕනේ. දරුවන් අතර සමසේ වස්තුව බෙදෙන්න ඕනේ. ඉතින් මේක සඳහා ප්‍රජාතන්ත්‍රවාදී කියාගෙන කොමියුනිස්ට් ධර්මයේ කියාගෙන අපි සමාජය කියලා කියන්නේ. සමාජය කියන්නේ විවිධත්වය. මේක සමාජය කියන වචනේ දුන්නේ හාමුදුරු කෙනෙක්. ලංකාවේ තියෙන හැම කොමියුනිස්ට් පක්ෂයකටම නම දාලා පදනම හදලා දීලා තියෙන ව්‍යවස්ථා දීලා තියෙන හාමුදුරු. ඒ තරම්ම ඒගොල්ලෝ ඉවුවා මේ නෙක්කම්මසිත සෝමනස්සේ ගේසිත සෝමනස්සට වැඩිය හොඳයි කියලා. මොකද අනිත්‍ය දුක්ඛ අනාත්ම මට්ටම් කරලා ගහන්න පුළුවන්. ඒතර වෙනස්කම් තියෙනවා. ඔය ගහන්න දෙන වැක්සින් එක ගැන කතා කරනවා. දැන් ෂුගර් ලෙවල් එක 110න් තියනවා. මේ ලෝකේ ඉන්න මිනිස්සු මොන තරම් ටෙම්පරමන්ට් වෙනස්ද? ඔය මිනිස්සුන්ට 20 තියෙනවද 30 තියෙනවද කියලා කවුද තීන්දුව කරන්න ඉන්න පරයා? පාහරයා. මේ අනිත්‍ය දුක්ඛ අනාත්තන් නැතුව එකම දොස්තර කෙනෙක් ඔක්කොම පිස්සන්ඩ පියාට ලෙඩ කරන තමසගේ ෂුගර් මෙතන තියෙනවනේ තමසගේ ප්‍රෙෂර් එක මෙතන තියෙනවනේ උගේ අම්මයි තාත්තයි කවුද කියලා දන්නේ නැහැ. මේ කොහෙද කරන්න හදන්නේ මේ? ලොකු කටකෙන් වක් කරපු පුනීලිය වුණාර පොඩි හිලකින් ගෙනියන්න හදනවා සේරම මේ නික්කම්ම සිත සෝමනස් එකට දාන්න හදනවා.
අපේ යුගයේ විතර කෑව යුගයක් අපේ අම්මලා අපච්චිලාට වැඩිය අපි ඉතාමත්ම දුර්වලයි නෙක්ඛම්මසිත සෝමනස්සේදී මේ අදුක්ඛ අනිච්චං දුක්ඛං අනත්තම් මට්ටම් කරන්න පුළුවන් තාක්ෂණයට පුළුවන්. හයිවේ එකක් ගහගත්තාම ඉන්ටර්කූලර් එකට නැගපුවාම ඇපල් ගෙඩියක් අක්කා යනකොට ආයෙ ස්වර්ගයට යන්න පුළුවන් කිය. ඉතින් මේක මේ වෙනකොට හොද්දි බහිමින් කුණු වෙමින් තියෙනවා. පැචල වෙනවා මේ වැක්සින් එක දීලා රජේවල් පැහැදිලිව ප්‍රකාශ කරන උඹලගේ සෞඛ්‍යයට අපිට ගන්න බෑ. ඇයි රෙද්දනම් ගත්ත සෞඛ්‍ය දෙපාර්තමේන්තුවක් හදලා. මිනිස්සුන්ට දීපංගෝ මිනිස්සුන්ගේ සෞඛ්‍යය. මුං ඉපදෙනකොට වැක්සින් එකක් ගහලා මරණකම් මොනිටර් කරලා ෂුගර් මොනිටර් කරලා මේ කොහෙද ගියන්න හදන්නේ මානව නිවනටද? කවුරු හරි හිතනවාද ඕකෙන් මේ කොනකවත් නිවන තියනද එකක්වත් ආකවත් නැහැ. ඌ රෙජිමෙන්ටේෂන් කරලා හමුදාට බඳ ගන්න ඔය ග්‍රීන් හවුස් එකක වැඩ කරන්න පාහරයක් හදන්න හදුවට ඔය උඩ ඉන්නේ කාලට උන්ට එතෙන් දෙන්න ඕන කමක් නැහැ. ඉතින් ඒක නිසා තාක්ෂණය පිළිබඳ විද්‍යාව පිළිබඳව හොඳ දැනුමක් බැලුවොත් බුද්ධ ධර්ම දැනගෙන යාට දැනගන්න පුළුවන් මේ නික්කම්මසිත සෝමනස්සේට පොඩි ළමයිට අන්ධ නැහැටි. ඔයා කොයි අම්මගෙන් තාත්තත් ආව ගන්න අපේ ඉස්කෝලේට ආවොත් ඔයා මෙන්න මේ මට්ටමට අරගෙන දෙනවා. අපි මට්ටම් කරලා මේ ආර්ථික වශයෙන්, දේශපාලන වශයෙන්, සමාජික වශයෙන්, ආකල්ප වශයෙන් අපි මේ කොලෙජ් එකේ ග්‍රේඩ් එකට ගන්න. හරියට මේ රවුන්ඩ් දෙයක් හතරස් කරන්න හදන මගුලක් තමයි ඔය නික්කමසිත සෝමනස්සේ තියෙන්නේ. ඒක අනිත්‍ය දුක්ඛ අනාත්මයට කරපු බරපතල යුද ප්‍රකාශයක් උතන තියෙනවා. ඒක දකින්නකොටම තේරෙන මේ ඔක්කොම සම මට්ටමකට ගන්න හදන ආණ්ඩු ස්පිතාලෙන් මේ ආණ්ඩුවේ මේ කක්කුස්සිය කක්ක කරන්න ඕනේ, ආණ්ඩුවේ සම්මුපකාරයෙන් කන්න ඕනේ, ආණ්ඩුවේ ස්පිතාලට යන්න ඕනේ, ආණ්ඩුවේ මේ කරකෝපේ වල්ලන්න ඕනේ. ඔක්කොම නිසිකල් ඉවරයි. ඊකුණු හරි බෙතිබුන්නේ ඉස්සර. මොකක් හරි කැලේ කොහරි අසනයක් උනේ කැලේ පන්ති වද්දෝ ටික වෙන ගල්ලෙනකට ගියා. තීන්දුයි. එහෙම කරන්න දෙන්නේ නැහැ. එහෙම කෙරුවා නම් ඒක වැරදි. ඒක ලස්සනට කියනවා මේ වැඩි නායක අපේ තිසාහාමි ඇත්තෝ. වන්නිලැත්තෝ. මේ අපිට ඉන්න දෙන්න මේ ඕගොල්ලෝ බාරගත්තා නම් මේක කරන්න කියලා කරන්න බෑ. අපි හොඳට දන්නවා අඩු ගානේ වැඩි බණ උනත් කන අපි කියන දේ අහන්නකෝ. ওই දිනුව නතර කරන්නකෝ. අපි එන්නම් හිටපු තැනට. ඕගොල්ලෝ කොහෙද මේ ගෙනියන්න හදන ශිෂ්ටාචාරය කියලා මේ දෙන්න හදන නික්කමසිත සෝමනස්සේ මොන බොරුද? ඒකට විරණ විප්ලවය තමයි පැවිදි වෙනවා කියන්නේ. අපි ඒක අතහැරලා දාලා ඔය උඹලා ඕන විප්ලවයක් කරන ඕන එකට දාපන් මම බැලුවා පහුගිය ටිකේ හොඳ නෑ ඒවා කියන එක හොඳ නෑ ඇවිදලා සංඝයා යනවනම් කවුරුවක්වත් පොලිසිය අත දාන්න දෙන්නේ නෑ. අනිත් ඕන කෙනෙක් යන තමසම කරද යන්නේ කොහෙද යන්නේ? නතර කරනවා. හයිවේ එකේ නතර කරලා මගදී එළියට දානවා. එළියට දාලා ඔක්කොම චෙක් කරලා ආයෙ හයිවේ එකට දානවා. එහෙම යන්න බෑ. මොකද මේ පලාතෙන් පලාතට යනකොට ඉතින් මම දැනගෙන හිටියේ නෑ මොකක් හරි චෙක් කරන්න තියෙන්න බෑ. ඒ තරම කෑ ගහනවානේ මේ සංචාරණ නීති පැවිද්දෙක් ඉන්නවනම් යන්න කිය මොකටද ඊයේ? ඊගොල්ලෝ නෙක්කමසිට ඇවිල්ලා තියෙන්නේ. නික්මිලා. ඉතින් ඕන කෙනෙකුට සිවුරක් අඳගත්තාම නෙක්කමසිට. ඉතින් අපේ ගෙදරට කියන්නේ ගණේ ගෙදර කියලා. අපි වාතකම තියෙන ගණේ ගෙදර. ඒ මොකද මේ පැත්තේ තිබිලා තියෙන ඒ තරම් ඒ කාලේ ඉතිහාසගත කාලෙක ඒ කියන්නේ ගම්පල යුගයේ රජ කෙනෙක් ඉඳලා තියෙනවා කිසිම ගෙදරක උළුහව් තියන්න බෑ. රිංගලා යන්න ඕනේ ගේ ඇතුළ. රජ ගෙදරයි පන්සලේ විතරයි පුළුවන්. කෝවිලෙත් පුළුවන්. ඉතින් අපේ පුත්තා කෙනෙක් කොහොම හරි උළුවස්සක් තියලා. උළුවස්සක් තියලා ගෙට යන්න පුළුවන්. කොහොම හරි රජුරවන්න ගිහිල්ලා තියෙනවා පණිවිඩේ මේ ගිහි ගෙදරක උළුවස්සක් තියලා. ඒ කියන්නේ හිටගෙන යන්න පුළුවන් කියලා. පස්සේ රජුරුවන්ගේ රූට් එකක් තිබිලා තියෙනවා පොල් ගහමුල පැත්තෙන් යන ගමන් ගෙදෙට ගිහිල්ලා තියෙනවා අර පෙස්සම චෙක් කරන්න යනකොට. මගදී ආරංචිලා 100 කරලා තියෙන්නේ ගෙදර හිටපු කොල්ලගේ ඉස බාලා සූරප්පරෝලා 100 ඉඳලා තියෙනවා මේ පස්තායකයා විදිහට අරු 8ක් කරන ඇඳට වාඩිලා ඉන්නවලු දැන් රජුරු එනකොට. රජුරු මෙහෙම ඔලු උස්සගෙනම ගිය ඇතුළ ගිහලා බලනකොට හාමුදුරුවෝ යකෝ මේක ඝන ගෙදරක්ට කියන්නේ එළියට ගියා. ගණින්දාංශල ඉන්න ගෙදර ගණේ ගෙදර කියලා අපිට කියන්නේ. ඒ පැත්තේ ගණේ තැන්න ගණේ ගෙදර ඕක හරියට තියෙනවා. ඉතින් ඒ මොකද ඒක නෙක්ඛම්මයි මේ මනුස්සයාට අත තියන්න රජුරු යන්නේ නැහැ. හැබැයි ඒ වෙලාවට තමයි ඒක සිවුරක් පුරලා තියලා තියෙන්නේ. ඉතින් නෙක්ඛම්මේ තියෙන යෝගේ පැත්තක් ඕකේ අවාසියට තියෙනවා. බටේ රටට ගියාම පැවිද්දෙක් නම් අනිවාර්යයෙන්ම සිකියුරිටි චෙක් කරනවා. නෙක්ඛම්මේ දෝමනස්සේක තියෙනවා. ඉතින් ඔය ටික පැවිදි වෙන්න ඕනේ නැහැ බුද්ධ ධර්මයට යන්න ඕනේ නැහැ.
ඕනම කෙනෙක් ආගමක මුවාවෙන් ඔය හෝ තාක්ෂණික මුවාවෙන් කරන්නේ මේ අනිච්ච දුක්ඛ අනාත්ම කියන තුනට විරෝධේ පාන එක තමයි. ඕක තමයි විවස්ථා කියන්නේ. ඕක තමයි සමාජගත වෙනවයි කියන්නේ. ඕක තමයි මේ සමිති බලය කියලා කියන්නේ. මේ අනිත්‍ය වෙන්න බෑ. අපි හදා ගන්නවා මරණාධාර සමිතියක්. කවුරු මැරුණත් මරණාධාර සමිතියේ ව්‍යවස්ථා වෙනස් වෙන්නේ නැහැ. ඒ ව්‍යවස්ථාවෙන් හදලා මැරෙන කරන සල්ලි ටිකක් දීලා ෂේප් කරලා ඊගාට මරණාධාර සමිතිය යනවා. ඉතින් මේ කුණු හර්පේ තමයි බුදුජානක වහන්සේ කියන්නේ ගණ්‍යා කෙරේ කුලයා කෙරේ බැඳෙන්න පිසුට පිස්සු. ඒ මිනිස්සු මේක පවත්තන්න හදන්නේ මේ නවත්තන්න කියපු බණ පවත්තන්න තමයි තේරවාදේ හදන්නේ. බුද්ධ ආගම හදන්නේ. ඒකයි මිනිස්සු අතර තියෙන රණ්ඩුව. ඔය ත්‍රිපිටක පණතයි අනම්මනම් කරන්න ගියාම ඉතින් හැම කෙනාම අහන ප්‍රශ්නයක් කවුද මේවා කරන්න සුදුස්සා කියලා. ඊට පස්සේ ගීගේ අතහැරියාට පස්සේ තියෙන කේනේ ගේසිත දෝමනස්සේ මේ ඉන්ද්‍රිය බද්ධ අපේ දුක් තියනවනේ. ඒව පිළිබඳව ඕනම කෙනෙක් අතීතය ගැන කල්පනා කරුවොත් දුක තමයි. ඒ නිසා නෙක්ඛම්මසිත දෝමනස්සේ කියලා කියන්නේ පැවිදි වුණාට ගිහි වෙන හිතනවා කියලා. විච්ච දේවල් ගැන හිතා යා මොන જાතියේද මම මොන જાතියේද එදා කිරුවේ මොනවද මේ සතිව ආවට පස්සේ කොච්චරක් තමන් දෙස් දෙනවද සිල්පද දැනගන්න තමන් කොච්චර වද වෙනවද මම ඉතින් සිල්පද කැඩුනා නේද අසතිමත් නේද කියලා අර නෙක්ඛම්මසිත දෝමනස්යක් හට ගන්නවා. ඒක සාමාන්‍ය විචිකිච්ඡාව කියලා කියනවා. ඒ වගේම self accusation කියලා කියනවා. ඉතින් ඒක සාමාන්‍ය මානසික ලෙඩක්. මේ දැන් නැති එයාගේ අතීතයේ බලලා හෝ මගේ අතීතයේ බලලා පශ්චාත්තාප වෙනවා. ඉතින් ඒක මේ පිළිකාවක් වගේ දිගට යනවා. ඒක නැති වෙන්න සාමාන්‍යව පරිඋත්ථාන කෙලස් නැති වෙනකොට ගේසිත දෝමනස්සේ නැති වෙනවා. ගේසිත මේ නෙක්ඛම්මසිත දෝමනස්සේ තියෙන්නේ මට තාම නිවන් ලබා ගන්න බැරි වුණානේ. දැන් මට සතිය පිහිටියා. මට සමහරට අරමුණක් නැති වෙගෙන යනවා. ඉතින් ස්වාමීන් වහන්සේ අඩු ගානේ මම දැන් මේ මාර්ගස්තවත් වෙලා තියෙනවද කියලා කායෙන් හරි අහනවා. එතන අඩු ගානේ පලස්තවත් පළවෙනි එකවත්. දැන් ওই බේන තාල් බලනකොට පොඩ්ඩක් අත ගාලා බලන්න දැන් අං ඇවිල්ලාද කියලා අඩු ගානේ අං ගැටවත් තියෙනවද කියලා පොඩ්ඩක් අත ගන්න උච්චරම තමයි කමටහන් සුද්ධ කරනකොට තියෙන්නේ. ඉතින් පහුගිය ටිකේ දැන් ඔය දුරස්ත කමටහන් වල කට්ටිය එහෙම ප්‍රශ්නයක් අහන්න නැතුව සමටහන් වාර්තා දෙන්න පටන් ගත්තා. කියන්නේ අහන්නේ නැහැ. නෙක්ඛම්මසිත දෝමනස්සේ නැහැ දැන්. විස්තරේ විතරක් දෙනවා. ඒකට මම කිව්වා දැන් මම ඕනේ නැහැ නේ කමටහන් සුද්ධ කරන්න. දැන් වැඩේ වෙලානේ ඔක්කොම දන්නවා. හරියට කමටහන් වාර්තා ලියලා මම කෝ ප්‍රියංකා. උඹම බලාගනි මේක දැන් මම බලාගෙන ඉන්නයි. හොන්දට තේරෙනවා මේ බණින් එක වැදිලා තියෙනවා මිනිස්සුන්ට. හැම වෙලාවෙම කමටහන් වාර්තාව දීලා ප්‍රශ්නයක් ඇසිය යුතුම නැහැ. question and answer කියලා කියනවා කමටහන් වාර්තාවට. ඒකේ ප්‍රශ්නයක් නැහැ. නමුත් ඒගොල්ලෝ හිතනවා මේ මං හිතපු නැති ඉක්මනට භාවනා ප්‍රතිඵල ලැබිලා තියෙනවා. ඒක ඉතින් ස්වභාවයි. ඒක ඔය අපි හිතන තරම් කෙලෙස් වලට වැඩි බලයක් සතියේ තියෙනවා. සතියට ගිය ගමන් පුදුම විදිහට ක්ෂණ මාත්‍ර වශයෙන් ওই නිවන එහෙම නැත්නම් ඒ නිවනේ තියෙන සැප ලැබෙනවා. ඉතියාට ඒක සැකයක් තියෙනවා. මේ ලබාගත් අනිත්‍ය දුක්ඛ අනාත්ම පිළිබඳ මේ අවබෝධය ඉක්මනට විවරලා මම මේ පසු ආපහු නොයන තැනකට ගිහිල්ලා බල්ල කට්ට වැටුණාද කියලා බලාගන්න. ඉතින් ඒක තමයි මේ සෝවාන් සකදාගාමි අනාගාමි අරියත් මාර්ගඵල මාර්ග ඥාන ඵල ඥාන කියලා තියෙන්නේ. ඉතින් ඔය කට්ට ගහ ගන්නකම් පුදුම බයක් තියෙනවා. ඒ කියන්නේ කෙල්ලෙක් ලව් කරලා බහ දෙනකම්. බහ දුන්නා නම් බඳිනකම්. බැඳලා පස්සේ වෙනම වදයක් ඒක වෙනම කතාවක්. නමුත් ඒ කෙල්ල වෙන කෙනෙකුට ඒක ඇසුර නැතුව මයි ළඟ මං එක විතරක් ඇසුරු කරනවා බැඳලා පස්සේ මේ අනිකෙකු මොමත ගැටතයි මා හිත සැලී යයි. මොකද්ද මේ සින්දුවක් තියෙන්නේ මේ අනුන්ගේ මූණ පෙන්වන්න එපා කාටවත් වෙන කෙනෙක් දකින්නකොට මට බොක්ක දාගෙන යනවා මේ සුන්දරිය අනේ මේ කාටවත් පෙන්වන්න එපයි කියලා. ඒ කිව්වේ වික්ටර් රත්නායක නිසා දැන් කට්ටිය වික්ටර් රත්නායක කැමති නැති ඉඳලා කොහොමද මේ සින්දුව නෑ. කොහොම නමුත් මේ කාටවත් මේ මගේ සුන්දරියගේ මූණ ගැටෙන්න දෙන්න එපා. ඉතින් අර නෙක්ඛම්මසිත දෝමනස යන අනික් කෙනා නිවන් දකින්න එපයි කියලා තරහක් එනවා අඩුයි. ඒක ඕන කෙනෙකුට නොදීනවනේ නිවන ඕනේ තරම්. දැන් මට බල්ල කට්ටිය අල්ලලාද කියලා ප්‍රශ්න තියෙනවා. මට මෙච්චර මහන්සින මට මේක දන පැය 3ක් ඉන්න පුළුවන් මට ආනපනෙ නැති වෙනකම් ඉන්න පුළුවන් ආයෙ එනකම් ඉන්න පුළුවන් ආයෙ නැති වෙනකම් ඉන්න පුළුවන් සද්ද සිද්ධාන පුළුවන් වේදනා සිද්ධාන හේතු සිද්ධාන පුළුවන් දැන් මට ඇවිල්ලා තියෙනද අනුත්තර විමුක්ඛය කියලා නැති කෙනෙක් නැහැ. ඒක හොඳ ලෙඩක් කියලා මං කියනවා.
ලෙඩක් තමයි අර අනිත්‍ය දුක්ඛ අනාත්ම මේ චෝදනා කර යුද ප්‍රකාශ කරන හිටපු ගිහි ලෝකේ විශේෂයෙන්ම ගිහි කාමභෝගීන්ගේ අනිත් පැත්තක් එනවා. ඒකත් මම මේ ඇචීව්මන්ට් ලැබලා තියෙනවා. නැත්නම් ලබන්නේ කවද්ද කියලා. ඉතින් ඒකත් මේ පහුගිය අවුරුදු 40 හරියට වැඩි වුණා. මේකට බහින පිරිසත් වැඩි. බහැලා හිතුවට වැඩිය ඒකෙන් ගොඩක්ම ආස්වාදය ලැබෙන්නේ කාට හරි උගන්වනකොට උගෙන ගන්න එක්කන භාවනාව දියුණු වෙනකොට උගන්වන එක්කන පුදුමාකාර සුඛයක් එන්න පටන් අර ගන්නවා. යකෝ මේ මට අවුරුදු 7-8ක් ගියා මේක දවස් 8න් කරලා නෙවෙයි. දවස් 8න් කරපු එක මෙන්න මේක පැය 8න් කරගන්නේ වැඩි. මේ ගහනකොටම ටක් ගාලා තේරෙනවා. ඒක මේ බුද්ධ ආගම් කියලා නෑ. කතෝලික මිනිස්සුන්ට දෙමළ මිනිස්සුන්ට මුස්ලිම් මිනිස්සුන්ට කිව්වත් ඌ කියන යකෝ සාකි මේක මේ බලනකොට බලන්නකො මම හිතුවේ නෑනේ මෙච්චර ඉක්මනට එයි කියලා. ඒත් සැකයක් තියෙනවා. ඔය කියන විදිහේ මං නිවන් දැකලාද අනුත්තර විමුක්ඛය පිළිබඳව දෝමනසයක් දෙවිල්ලක් ඇති කරනවා. ඉතින් ඒක මේ කියන්නේ හොඳ පිස්සුවක් අර නම්බුකාර ලෙඩ වගේ. ඩයබටිස් ප්‍රෙෂර් තියෙනවා මට දැන් දෙකම තියෙනවා. ඒක නම්බුකාර ලෙඩනේ. ඒ ලෙඩ ආපුවම පොඩි මිනිස්සුන්ට හැදෙන්නේ නැහනේ. ඒකේ නෙක්කම්ම සිත දෝමනස්සය හැදිලා. හැබැයි කර්මස්ථානාචාරුට heart attack එන්නේ උතන තමයි. හැම කෙනාම ඇවිල්ලා කියනවා මට මෙහෙම වෙලා තියෙනවා මෙහෙම වෙලා තියෙනවා මේ එකම තමයි කියන්නේ. යහගෙන ඉන්නකොට ඒක මට්ටමට ගියාට පස්සේ තියෙනවා හරි දැන් බබා උයාගෙන කණ්ඩ බෙදාගෙන කණ්ඩ හදාගෙන කණ්ඩ දැන් කියන්න ඕනේ නැහැ කියලා. ඉතින් ඒක වුණත් ඒ ආධුනිකයට පේන තියෙන්නේ නොසලක හැරීමක් විදියට. ඉතින් ඒක නිසා මම දැක්කා මේ බුරුමේ පණ්ඩිතසාරජ හැන්දෑවේ දෙකට වාඩි වෙච්චාම ට්‍රාන්ස්ලේටර් කෙනෙක් ගෙන්නගෙන හැම කෙනාට විනාඩි 5ක් දෙනවා කිව්වම හැම කෙනාම උත්සාහ කරන අඩු ගන්න විනාඩි 7ක් ගන්න. හැන්දෑවේ 4ත් වෙලා තමාට 6 වෙලා අර ඉඳගත් එකේ ඉඳගෙන සෞඛ්‍ය සම්පන්න නැහැ. ඉතින් ඒක අපි මෙහි අදහසක් ඇලික ඔක්කොම සමෝසේ දාලා කමඨාන් සුද්ධ කරන්න. එතකොට අහගෙන ඉන්න. ඒකට අනික් කට්ටියක සුද්ධ වෙනවා. ඉතින් ඒකට පුදුමාකාර විප්ලවයක් තිබ්බා. මේ ඔබ වහන්සේ හම්බෙලා අපිට කතා කරන්න හම්බෙන්නේ විනාඩි 5යි ඒකත් නැති වෙන්න දෙන්නේ කියලා. මොකද අර නික්කම්මසිත දෝමනස්සේ නිසා පුද්ගලිකයි රහසිගතයි කියලා ඒව කතා කරන්න තියෙන ආසෙක. ඒකට ඉඩ තියන්න ඕන ඒක ඇත්ත. ආධුනිකයට ඉඩ තියන්න ඕන පහුවෙනකොට ඔය ප්‍රයිවට් බස් තියාගන්න තෝ ළඟ බස් ගන්න පුරුදු වෙන්න ඕන. සාමාන්‍ය යන කෝච්චිය නැගලා ඵලයන්. ඉතින් එහෙම නැති වුණොත් ඒක නික්කම්මසිත දෝමනස්සේ එනවා. ඉතින් ඒක නිසා ඥානාරාම ස්වාමීන් වහන්සේ ඉන්න කාලේ තිබුණ කිසිම කෙනෙකුට හම්බෙන්න බෑ. විශාල වශයෙන් එහෙම තිබුණෙත් නැහැ. කටුකුරුන්ද ස්වාමීන් වහන්සේට ගියාම ඒ ස්වාමීන් වහන්සේ ලෙඩ වෙනව දන්නේ දිගට කතා කර ඉන්නවා. අන්තිමට ඉඳගෙන හිටගෙන ඉන්න බැරි තරම්. හරිදම ස්වාමීන් වහන්සේගේ සෞඛ්‍යයට තද්දින්ම මේක බලපෑවා. සමහරු ගිහිල්ලා වාද කරනවා මම ඒ ශාස්ත්‍රික පැය 3ක් එක දිගට කතා කරයි කියලා. අන්තිකන කිව්වා මම පැය 3ක් කාලක් කතා කරයි කියලා. 3:00ක් කතා කරයි කියලා. ඒ ශාස්ත්‍රි වෙහෙස බලන්නේ මගේ තියෙන තකතිරුකම තමයි මම ගිහිල්ලා ওই චිත්ත විකාශ ශ්‍රමයේ ආනන්ද බලංගොඩ මෛත්‍රී හම්බෙලා බලංගොඩ ආනන්ද මෛත්‍රී හම්බෙලා එක දිගට අපි කණ්ඩායමක් ලැහැත්තිලා ගියේ කියන්නේ නැතුව එක දිගට පැය 3ක් වීඩියෝ කරලා තිබුණා රේඩියෝ මේ ඔඩියෝ කරලා තිබුණා කියලා කිව්වා මම ළඟ දැන් නැහැ ඒක මතක් කරපු නැති කතා කරපු නැති මාතෘකාවක් නැහැ දැනගෙනමයි මං ගියේ මං ඒ ශාසික ප්‍රශ්න අහන උත්තර දෙනවා ඒ ශාසික කියනවා මහත්තයා හිත නරක කරගන්න එපා මම මේ ඉන්නේ ඇලවෙලා දානේ අරගෙන ආපු ගම මම මේ දාන ගෙදර ගිහලා ආපු ගම හැන්දෑවෙත් ඒ බොනකම කතා කර හිටියනේ ඒක මට ලොකු නිකන් හරි ජයග්‍රහණක දැම් තේරෙන පටන් අර ගන්නවා මේ පැවිදෙන්න ඕන්න මෙන්න මම එතකොට ඇවිදින වෙලාවක් තිබුණා පය දාච්ච බල්ලෝ වගේ හැමතැනම ඇවිදිනවා ඒ කාලේ පැවිදෙන්න කිට් වෙලා ඒ කිය වෙලාව ඉතින් ඒ වගේ එතකොට ඒ කර්මස්ථානාචාරයට heart attack එන්න තියෙන අවස්ථාව හැම කෙනාම ගිහිල්ලා ඒකේ මුල් කාලේ යාට ඇත්තටම ආස්වාදයක් තියෙනවා මොකද මිනිස්සු ඇත්තට මේක අල්ලනවා අදුක්කම සුඛ අනිත්‍ය දුක්ඛ අනාත්ම අල්ලනවා ඇල්ලුවට පස්සේ ඒක අර ප්‍රකාශ කරන්න මේපායි ඒක සරති විවරති උත්තානි කරෝති දේශේති කියලා එකක් තියෙනවානේ. ඒ දේශනා කිරීමට ලක් කරගන්නේ හැම කෙනාම හරියන්නේ නැහැ. ඊට පස්සේ යාට දෙන්න ඕනේ ඒ දෙයක්
ඒක සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් තීරණය කරගෙන තුන 1900 මම හිතන්නේ මුල් කාලෙම එහෙම සුව වෙච්ච කෙනාට ස්වභාවික කමඨාන් සුද්ධ කිරීමේ නිමාවක් නැහැ. එවෙන්තන් කමඨාන් සුද්ධ කිරීමේ කවුන්සලින් සහ ෆ්‍රී ඇසෝසියේෂන් වල ස්වභාවික මරණයක් නැහැ. එයා තව කර්මස්ථානාචාර්යවරයෙක් කරන එක තමයි කරන්න තියෙන වැඩේ. හරි කියන්නේ නෝ ඔයාට ওই තියෙන උනන්දුව පිට දන්නේම නැති කෙනෙකුට අත්තමඩ පොඩ්ඩක් කියලා දෙන්නකෝ. එනතන ඔයාට ගරු කරන ඉන්න කෙනෙකුට කියලා දෙන්නකෝ. අන්න එතකොට එයාට තේරෙන පටන් අර ගන්නවා මේක රීසයිකලින් වලින් තමයි යන්නේ කියලා. එහෙම නැත්නම් ඒක නිකන් බෝහින් ලෙඩක් වඩටපත් වෙනවා. ඒක තමයි අපි මාස්ටර් ට්‍රේනින් ප්‍රෝග්‍රෑම් එක පටන් ගන්න එකේ තිබුණ වටිනාකම. ඒ යම් කිසි ප්‍රමාණයක සත්‍ය පුරුදු වෙලා කියලා දීලා පුරුදු වෙච්ච එකනට ඊට පස්සේ තව කෙනෙකුට කියා දීමේ මේ වරය ලැබලා දෙනවා. MBSR එකත් නැගලා ගියේ ඒකේ. MBSR එක $550ක් දීලා මෙච්චර ට්‍රේන් කරපු එක සක්සස්ෆුල් වුණා නම් එයාට ඒ නම විකුණන්න පුළුවන් ප්‍රතිශතයක් මූලික ෆවුන්ඩර්ට යනවා. මෙයා නඩත්තුව ගන්නවා. මේ යන බස් කාලේ යනවා. ඉතින් ඒකෙදි ඒ ඉගෙන ගන්න ආදුනිකයා අපිනු කර්මස්ථානචරයට අලුත් යමක් දාන්න බෑ. MBSR විතරයි. ඕකම තමයි ගෝයින්කා සිස්ටම් එකේ තියෙන්නේ. කිසිම විදියකට මේ ටේප් එක ප්ලේ කරලා පෙන්වනවා මිසක්කා මේ අලුතෙන් හිතන්න බෑ. දැන් ඒක දැන් සතිපාසලට ප්‍රශ්නයක්. මේ අපි දෙන සති මාත්‍රේ වඩ아가න යනකොට යාට නවමු අදහස් දාන්න පුළුවන්ද මේකට? අපි කියනවා පුළුවන් සති ක්‍රීඩා සති ගේම්ස් කරන්න පුළුවන්. නමුත් එයාට පුළුවන් ද සතියට අලුත් නිර්වචනයක් දෙන්න. ඒක දෙන්නේ නිර්මාතෘන් වහන්සේට විතරද? ඇත්තට මේක දිගට යන්න ඕන නම් එහෙම වෙන්න ඕනේ. ඒ කියන්නේ මෙයා වද කරන්න ඕනේ. මේක තා අලුත් නිර්මාණ හැදෙන්න බෑ. එහෙමනම් බුද්ධ ආගම හිටින්නේ නැහැ. සතියත් සතිවාසලත් සස්ටේනබල් වෙන්නේ නැහැ. ඒ නිසා එහෙම අදහස් එන්න ඕනේ. ඒවා මේ අපි ඒවට මුහුණ දෙන්න ඕනේ, දීලා බලන්න ඕනේ. ඒක හොඳ නම් ඉතින් එයා තමයි අයිතිකාරයා ඒකේ. අපි මේ යම් අඳුනා දීමක් කරාට මේක නෙවෙයි සමස්තේ. ඉතින් ඒ නිසා ඒ නික්කම්මසිත දෝමනස්සය හැම ශාස්ත්‍රුන් වහන්සේ නමකටම මේ පරිලෝ යන්න ඉස්සලා ලැබුණා. මොකද සමාහට ගෝලියෝ දක්ෂයි ඊට වැඩිය. නැත්නම් වෙන කෙනෙක් ඒකට විකල්ප මත ඉදිරිපත් කරන සරුවචනන්සේ මේකක් ආවේ නැහැ. පින්නම් පාණ්ඩවත් කතා කළා කට්ටියට මොනවාරි මම යන්න හදන්නේ කියන්න දෙයක් තියෙනවා කියන්න දෙයක් නැහැ. මොකද මේ පුද්ගලයා නැති වෙනවනේ. භාවනා ඉවරනකොට එහෙම පුද්ගලෙක් ඉතුරු වෙන්නේ නැහැ නේ. ඉතින් ඒක නිසා මේ සතිය දිගේ නම් යන්නේ එයා ඒක සල්ලි හොයන්න හරි කීටි නාමයට හරි යවනවා නම් කෙනෙකුට කියතයි ඔන්න මේ යකා මේක විකුණන්න කනවායි කිය. ඒකට මේ පුද්ගලයාට දෝෂේ නෙවෙයි යන්නේ අපි කියන්නේ ඒක බෑ මේක නොමිලේ කරන දෙයක්. නමුත් අලුත් අදහස් එනවා නම් ඒ වෙනතම මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම පිළිබඳව මම කවදද මේක ලබන්දෝ කියලා ඉදිරියට යනවනම් ඒක ඉතියාට අයිති දෙයක්. ඉතින් ඒක නිසා මේ අපි මේ සලායතන විභංග අර්ථකථනේ ගනිමු ඊට අමතරව මේ නෙක්ඛම්මසිත සෝමනස්සේ නෙක්ඛම්මසේ ගේසිත සෝමනස්සේ ගේසිත දෝමනස්සේ නෙක්ඛම්මසිත දෝමනස්සේ කියන එක අපි ළඟ මේ දැනට තියෙන අදහස් ටිකක් මේ ධාතුවචන අංශේ මිනිස්සු හිතන්න පුළුවන් ක්‍රම 36ක් පෙන්නනවා. ඒ 36න් තමයි ඔය 24ක් ඉවර කරුවේ අපි. දැකපු දේවල්, අහපු දේවල්, ගන්ධ රස පහස විඳපු දේවල්, හිතපු දේවල් ওই විදිහට වැටෙනවා. ඉතින් පැවිද්දට තියෙන්නේ හරිනම් ගේසිතේව නෙවෙයි. නික්කම්මසිත සෝමනස්සයයි දෝමනස්සයයි තියෙනවා. ඉතින් ඒ දෙක තමයි ඔය මානසික අසහන තියෙන කෙනා, කායික අසහන තියෙන කෙනා ඒක එක්සජරේට් වෙනවා. එයා තාමත් එක්කෝ ගේහසිත ක්‍රම හොයනවා මේකට උත්තරේට. ඒ නැත්නම් නික්කම්මසිතේම සෝමනස්ස දෝමනස්ස දෙක අතර දෝලනයක් යනවා. ඒක දරන්නම බෑ යාට. අගන එක දවසක් මම මේ අත්දැකීම ලැබුවා නම් භාවනාවේ මට ආයෙ දුක් වෙන්න බෑ. මම ඒකට අයිතිවාසිකම්. මට ආයෙ අර හිටපු තැනට යන්න බෑ. ආල්තෙන් ගිහිල්ලා මම්ම හදා ගන්න බෑ කියලා. ඉතින් එතෙන්දී කමඨාන් සුද්ධ කිරීමේ සාකච්ඡාවේ වටිනාකමක් තියෙනවා කියන්න ඕනේ. ක්‍රමයෙන් ආපහු වැටෙනවා. වැටෙනට පස්සේ Taman විසීම නැගිට ගන්න පුළුවන් ශක්තියකට එනවා. ඉතින් ඒක හරි වැදගත්. ඒක තමයි අපි ඊගාවට දැන් ඔය කියන්න බලාපොරොත්තු වෙන ගේයසිත උපේක්ෂා, නික්කම්මසිත උපේක්ෂාව කියලා කියන්නේ. ඒක මේ ඩයිනමික් ප්‍රොසෙස් එකක්, ඩයලෙක්ටික් ප්‍රොසෙස් එකක්, ද්විඝටනාත්මක ක්‍රමයක්. ඒ නිසා සාපේක්ෂතාවයක් මේකේ තියෙනවා. ඒක අන්තිමට මේ ස්වාමීන් වහන්සේ මතක් කරනවා ප්‍රායෝගික සාපේක්ෂ දෙයක්. ඒ නිසා අපි
මේ මම එකතු කරපු අවුල් කිරීමත් සහිතව අපි උපේක්ෂාවට දැන්. හොඳයි. දැන් එතකොට කියුණා ගේහසිත සෝමනස්සේ කියුණා. නෙක්ඛම්මසිත සෝමනස්සේ කියුණා. ගේහසිත දෝමනස්සේ කියුණා. නෙක්ඛම්මසිත දෝමනස්සේ කියුණා. ඊළඟට ගේහසිත උපේක්ෂාව තේරුම් කරලා තියෙන්නේ මෙහෙමයි. චක්කුණා රූපං දිස්වා uppajjati උපේක්ඛා. බාලස්ස මූල්හස්ස පුතුජනස්ස අනෝදි ජිනස්ස අවිපාක ජිනස්ස අනාදීනව දස්සාවිනෝ අසුතවතෝ පුතුජනස්ස uppajjati උපේක්ඛා. යා ඒව රූපා උපේක්ඛා රූපංසා නාති වත්තති. තස්මාසා උපේක්ඛා ගේහසිතාති උච්චති. ඇසින් රූපයක් දැකලා බාල වූ මුලා වූ පෘථග්ජනයාට අනෝධි ජිනස්ස කියලා කියන්නේ කෙලෙස් සීමාවල් නොදිනු. අවිපාක ජිනස්ස කියන්නේ කර්මයේ විපාක පක්ෂයේ ජය නොගත්. අනාදීනව දස්සාවිනෝ කියන්නේ පංචකාම ආදීෙහි ආදීනව නොදක්නා වූ. අශෘතවත් පෘථග්ජනයාට උපේක්ෂාවක් ඇති වෙනවා. කියන්නේ අනෝධි ජිනස්ස. අනෝධි ජිනස්ස අවිපාක ජිනස්ස. අනාදීනව දස්සාවිනෝ. මේකට බොහොම ලස්සන උපමාවක් කියනවා. සරවණ උපමාවක් ඒ මාළුක්‍ය පුත්‍ර සූත්‍රයේදී පොඩි ළමයාට රූපයක් දැක්කට රාගය උපදින්නේ නැහැ. පොඩි ළමයාට එහෙම රූපයක් දැක්කට ද්වේෂය උපදින්නෙත් නැහැ. ඉතින් ඒ නිසා යා කියන්න පුළුවන් මයි ළඟ පංචෝරම් භාගයේ සංයෝජන නැහැ කියලා. ඉපදිලත් නැහැ, නැති කරලත් නැහැ, කෙලස් නැහැ. ඉතින් සරුවචනාංශය අහනවා මාළුක්‍ය පුත්‍රගෙන් මම මේ පංචෝරම් භාගයේ සංයෝජන දන්නවද කියඹ අතයිස්සුවා කිව්වනේ ඕක කියලා. මේ ධම්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාසයදී මේ කාට කියපු බණක්ද ඔය අහගෙන හිටියේ? පොඩි ළමයෙකුට නම් එව්ව නැහැ. එහෙමද? එහෙම නැත්නම් උඹට මේක තියෙන බව දැනගෙන මේ කියන විදිහට අනෝදී ජිනස්ස අවිපාක දිනස්ස ආදීනව ජිනස්ස වශයෙන් උඹ ඒ කෙලෙස් සීමාවල් දැනගෙන ඒකේ කර්මාන් රූපෝ තාම අනුසේ වශයෙන් තියෙන එක දැනගෙන ඒ කෙලෙස් මේ වුණාත් මතුවෙන්න පුළුවන් කියන බව දැනගෙන එහෙම කෙනෙකුට කියව බණක්ද මේ කතා කරන්නේ? නැත්නම් මේ අන්ධ බාල අඥානුපේක්ෂාව තියෙන කෙනෙකුට කියපු දෙයක්ද කියලා අහනකොට බුදුන්ස් කියනවා ඔව්ව උඹලා ඔය කෑ ගහන්න ගියොත් මිත්‍යා දෘෂ්ටිකයෝ අන්‍ය තීර්ථකයෝ උඹලා උප්පණ්ඩයට ලක් කරාවි. මේ පොඩි ළමයට නෑ නිවර්ණ ඇත්තෙම නෑ. පංචෝරභාගී සංයෝජන නෑ. ඒකට ළමයට ගේසිත දෝමනස්යක් ගේසිත උපේක්ෂාවක් වගේ එකක් තියෙනවා. හැබැයි ඒක අඥානුපේක්ෂාවක්. ඒගොල්ලෝ අදාළ නෑ මේ සාකච්ඡාවට. ඒ නිසා මේ ලස්සන අනෝදිජිනස්ස අවිපාකජිනස්ස අනාදීනව දස්සාවි ඒ පොඩි ළමයා ඊළමයට මේ කාමයේ ද්වේෂය ඇත්තේ නැහැ. ඒකට මේ ළමයා වැඩි වියපත් වෙච්ච ගමන් ඔන්නෝක රසායනික ශරීරය හැදෙන්න පටන් ගන්නවා. ඉතින් සමහර ආගම් වල තියෙනවා අන්නේ එහෙම ගෑනු ළමෙක් එක්ක රමණේ යොදන එක තමයි උත්ස්ම මේ රසේ කාම රසේ තියෙන්නේ. ඒ සමහර ළමයි ඒකට ලිංගිකව කියන්නේ එක්සයිටඩ් සෙක්සි කියලා කියනවා. සමහර ළමෙන්ට තාම තේරෙන්නේ නැහැ. ඇඟේ වෙනසක් වෙලා තියෙනවා. පුරුෂාන්තරයට ගියොත් පුරුෂයෝ යාව අභිරමණය කරන මේ ළමයට තේරෙන්නේ නැහැ මොකටද කියලා. ඉතින් එහෙම ළමයෙකුට ලිංගික අධ්‍යාපනය දෙන්න ඕනේද නැද්ද කියන එක අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ බරපතල ප්‍රශ්නයක්. ඉතින් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ සදාචාරවාදීන් කියනවා එහෙම ළමයි 4-5 දෙනෙක් ඉන්නවා. ඒ නිසා හැම ළමයෙකුට උකුණු හරපු ගන්නන්න එපා. දැන් මේ ළඟදී ළමා අපචාර කීපයක් මෙලිට අවශ්‍ය කියනවා. ඔය කුණු හරපේ ඔහොම විදියට ළමයි දූෂණය කරන්න ඕන නිසා තමයි ළමයින්ට ලිංගික අධ්‍යාපනය දෙනවට අකමැති කියලා. ඉතින් බෝලෙන් පෙත කරකිලා. දැන් ආගමික නායකයන් සහ සදාචාරවාදීන් මේ ළමයින්ට ලිංගික අධ්‍යාපනය දිය යුතුයි කියලා කියන්නේ එකෙක් දෙන්නෙක් එහෙම ඉන්නවා තමයි සෙක්සි ගෑනු ළමයි වැඩි වියපත් වෙච්ච ගමන් පුරුෂාන්තරයට යන්න කැමති. නමුත් ලංකාව වගේ රටවල බොහෝ දෙනාට ඒක නැහැ. නමුත් එයාට ඒක අධ්‍යාපනයක් වශයෙන් දීලා පුරුෂයෙක් කෝ වැඩිහිටියෙක් මේ ස්ථාන අත ගන්නවා නම් මේ විදියට හැසිරෙනවා නම් ඔයා කාගේවත් පිහිටපතන්න එපා අරසාව හොයාගන්න. තමන්ගේ තාත්තගෙන් එක වෙන්න පුළුවන්, බාප්පගෙන් වෙන්න පුළුවන්, ගුරුවරයෙක්ගෙන් වෙන්න පුළුවන්, ආගමික නායකයන්ගෙන් වෙන්න පුළුවන්. ඉතින් ඒගොල්ලන්ගේ පිහිටපතන්න ගියොත් වෙන්නේ මොකක්ද? එතකොට ඒ කෙනාට ලිංගික අධ්‍යාපනය කරා මේ ස්ථාන දැන් බලන්න බුදුරජාණන් වහන්සේ කොටිම්ම කියලා තියෙනවා. දනිස් ඇටින් ඉහළ මේ
කන පල්ලෙහා ඇටේ පල්ලෙහා ඉහළ වැලමිටින් උයල ප්‍රසිද්ධ ප්‍රදේශ පෙන්වන්න එපා. ලිංගික ප්‍රදේශ. කවුරු හරි මේ ප්‍රදේශයක් අත ගන්නවා නම් එළමේ දැනගන්න ඕන කේල් ගහ කන්නද මේ ඉන්නේ පොල් ගහ කන්නද කියලා. ඉතින් එළමේ එතෙක්කල් හිතවීම සලකන්නේ නැතුවනේ එළමේ හැමතැනම ඕන කෙනෙක් කුඩ දානවා බිම දානවා පොඩි ළමයි ගන්නවා ඉඹිනවා. ඊට පස්සේ ඉතින් ඒ දැනුම ඒ ලිංගික කාමාතුරය දැනගෙන වෙන්න පුළුවන් නොදැනුම. නමුත් මේ ළමයාට දිය යුතුද නැද්ද කියන එක කවුද විනිශ්චය කරන්න කියන්න බෑනේ. කුල ගෙදරක හැදෙන කුල දරුවෙකුට නම් අවශ්‍ය නැහැ. මොකද අම්මගේ තාත්තගේ අරසාව තියෙනවා. නමුත් දවස් ඉස්කෝලේ යන්න එපා ළමයා. පල්ලියට යන්න එපා ළමයා. එහෙම නැතුව වීඩියෝ උපන්දරුවෙක් කියන්නේ කොහොමඩක්වත් ලිංගික අධ්‍යාපනය යන්නේ අම්මලා තාත්තලාත් ඉන්නේ එතනමයි දරුවට කොඩේම නැහැ. ඒ නිසා ඔය මට්ටක් කුලියද මන් දන්නේ පළාතක ඒ සතිපාසල ටීචර් කෙනෙක් කියපු කතාවක් කියනවා. ඒ ළමයි වැඩි විපත් වෙච්ච ගෑල්ලම ගොඩක් ඉන්න ඉස්කෝලේ ඇරලා ගෙදර ගියොත් යන්න තියෙන්නේ කුබ්බෑමකට. ඒ කියන්නේ මොකද්ද කියන්නේ මේ මුඩුක්කුවකට. අනිවාර්යයෙන්ම අම්මා තාත්තා ගෙදර නැහැ. ඒකට දරුවා ගෙදර යන ඉස්කෝලේ ඇරලා යන ටිකටම දූෂණයට ලක් වෙනවා. ඒ නිසා ඒ ඉස්කෝලවල සමිතියක් පිටුන ඒ ළමයි හැන්දෑවේ 5 වෙනකන් ක්‍රීඩා කරමින් තියාගෙන ඉන්නවා. ඒ නිසා කවුද කණ්ඩ දෙන්නේ? ඒතර කවුදෝ පොදු හිතසුව සලකන කට්ටියක් කියලා තුනා කවුරු හරි ළමයා ගැනව කීමේ කරන මම කණ්ඩ දෙන්නම් කියලා. ඒකට මේ සතිපාසලේ ටීචර් කියලා තිබුණා මම ගිහිල්ලා කිව්වයි කියලා අපි යතමෙද සති ක්‍රීඩා කරමු කියලා මේ ළමයින්ට. මේ ළමයි ඉස්කෝලේ ඉන්න ඕනේ. දෙමාපියන්ගේ වගකීමක් නැහැ මේකට. අපචාර සමා අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ වගකීමක් නැහැ. දැන් මේ එක කෙනෙක් දැකලා තියෙනවා මේ ළමයි පිපිච්චි මල් වගේ ගැල වුණොත් පුරුෂාන්තරයට යනවා. ඊට වැඩි විපත් වෙන්නේ ඉස්සෙල්ලා දූෂණයට ලක් වෙනවා. ඒක නෑ කියන්න බෑ. නමුත් වැඩි විපත් වෙච්ච ගමන් ඒ ළමයාට ගේසිත උපේක්ෂා වෙන්නේ නෙකම්මසිත මේ ගේසිත උපේක්ෂා ළමයට ලිංගික හැඟීමක් නෑ. කවුරුගේ ආදරය දෙනවනම් යනවා. නැත්නම් ආදරය දෙන කෙනා මේ වගේ අපචාරයකට ලක් කරනවා නම් ඒව මේ ලංකාවගේ දේවල් වල ප්‍රසිද්ධ වෙනවා වැඩි අනික් රටවල අනන්තවත් සිද්ධ වෙනවා ප්‍රවෘත්තියක් නෙවෙයි ඒක. ගණන් ගන්නෑ. දෙක ඒ දේ වෙලා තියෙනවනම් වැරද්ද ගෑනු ළමයි කියලායි නීතිය කියන්නේ. ගෑනු කෙනා තමයි පුරුෂයාට ලිංගික ආශාව ඇති කළ තියෙන්නේ. මොකද ආදම්ට ලිංගික ආශාව ඇති කරේ ඒවා. ඒවට ලිංගික ආශාව ඇති කරේ ඇපල් ගෙඩිය. ඇපල් ගෙඩිය කියලා කියන්නේ දැනුම. දැනුම දුන්නනේ ඊට පස්සේ ඉතින් ඒ පිරිමි වශයටපත් කරගෙන තමන්ට ලිංගික හැඟීම් ඇති කරනපත් වෙනවා කියන අර ඇන්සෙස්ට්‍රල් ගිල්ට් එක තියෙනවානේ. ඒ කියන්නේ ආදිවාගේ අපේ ආදීන්ගේ ගිල්ට් එක ඒ අනුව තමයි නීති හදලා තියෙන්නේ. ඉතින් ළමෙක් දූෂණයට ලක් වෙලා බාප්පගෙන් හරි තාත්තගෙන් හරි අල්ලපු ගෙදරින් හරි නඩුව දාන්න අවුරුදු 20ක් යනවා. උසාවි නඩු බාර ගන්න උසාවි කියන ගෑල්ල මැති වැරද්ද කියලා. නඩුව තියා මොකක්වත් බලන්නේ නැතුව. මෙන්න මේ වගේ වෙලාවල ළමයි අරසා වෙලා තියෙනවා ආසවලා තියෙන අඥාන උපේක්ෂාවෙන් තමයි. මොකද ළමයට හැංගීම් නැහැ. නමුත් මේ තියෙන දැන් තියෙන කැම જાති නිසා මේ තියෙන software මේව නිසා ළමයින්ට බුදුම විදියට ලිංගික හැකියම් වැඩි කරනවා. ඒ නිසා ඔය දවස් 45 කුකුල් මාස එහෙම නැත්නම් ඔය කියන බ්‍රොයිලර් චිකන් ලට දෙන ඒ growth hormones සෑහෙන ප්‍රමාණයක් මස් එක්ක ළමයට යනවා. ඒකට ඒ ළමයි අවුරුදු 9 වැඩි වියපත් වෙනවා. ඊට පස්සේ 10 වෙනකොට ළමෙක් හම්බ වෙනවා. දැන් අම්මත් කිරිබොන දුවත් කිරිබොන. ඉතින් මේ කෙනෙකුට සතියෙන් හෝ ලිංගික අධ්‍යාපනයෙන් තියෙන දේවල් අපි මේ ළඟදී සාකච්ඡා කරා ඒ තියුණු දෙයකදී ළමා අපචාර. පුරුෂයාගේ දෝෂයක් කියන්නේ නැහැ. ඉතින් එතනදී ඒ ළමයා අරස වෙනවා නම් අරස වෙන්නේ අඥාන උපේක්ෂාවෙන් ලිංගික හැකියම් නැති නිසා. නමුත් පුරුෂයාගේ අනිච්චි බලපෑම නිසා වෙන්න පුළුවන්. උනොත් ඒ දරුවට මේක කියලා දෙන්නේ කොහොමද? How can I tell my child කියලා චිත්‍රපටියක් ආවේ දවස්වල. නිර්වත් කාන්තාවක් දැරිවියක් ඇඟට තද කරගෙන කියනවා මම මේ වෙලාවේදී හොඳටම දූෂණය වුණා. උඹ හෙට උපදින්නේ ඒ ලෝකෙට. මම උඹට කොහොමද කියන්නේ? මේ විදිහ ඇඳුම් අඳින්න එපා. මේ වගේ කෑම කන්න එපා. මේ වගේ තැන් වලට යන්න එපයි කියලා how can I tell my child? ඉතින් අර සංස්කෘත විප්ලවය කියන්නේ ඒකයි පිටරට ගිය දෙමාපියන්ට මේ ප්‍රශ්නෙට මුහුණ දෙන්න වෙලා තියෙනවා. දැන් ගෙදරදී නම් අත්තම්මලා මුත්තම්මලා මේක රකින්නවනේ. අම්මත් රකින්න දරුවත් රකින්න දැයි ඒක නෑ. ඒකේ විසිටලා ගිහිල්ලා රජේ බාර ගන්නවා, අපචාර දෙපාර්තමේන්තුව බාර ගන්නවා, ඉස්කෝලේ බාර ගන්නවා. බාරගත්තට මේ මොකද්ද ඈලියාවට ගියා වගේ තමයි වෙලා තියෙන්නේ. ඉතින් ඒක ලිංගික අධ්‍යාපනයේ නැතිවක් බවට පත් වෙලා තියෙනවා. ඉතින් එතනදී මේ නොදැන සිටීම
ලිංගික තත්ත්වයකටපත් වෙලා නැහැ. නොදැන සිටලා අරසා වීම නෙවෙයි මේ කතා කරන්නේ. ඒක අඥාන උපේක්ෂා පැත්තට වැටෙනවා. නමුත් ලිංගික පරිණතියත් එනවත් එක්කම ඒ ළමගේ හැසිරීම දිහා බැලුවොත් දැන් පැවිදි වෙච්ච ගමන්ම එයාට එන මේ පරාජික සහ සංඝාදිශේෂ විනය ශික්ෂා කවුරු එක්ක බෙදා හදාගන්නේද? කිසිම කෙනෙකුට එහෙම දෙන්න මෙන්න මේකයි මේකට තියෙන උත්තරේ කියලා නැහැ. හැබැයි උඹ පොරොන්දු වෙනවා. මෙව නොකර ඉන්නවයි කියලා. ඉතින් ඊට පස්සේ එයා දිගටම අඥාන උපේක්ෂායක ශික්ෂාපද දන්නේ නැතිකම නිසා ශික්ෂාපද ඉගෙන ගන්න නැතුව ගත කරනවා. නමුත් ශික්ෂාපදට උනන්දුවක් ඇති වෙච්ච ගම ওই නෙක්කම්සිත දෝමනසය තාමත් උග්‍ර වෙනවා. ඒකයි මහසිසාරද සංසේ පොතේ ලියලා තියෙන්නේ පැවිද්දට භාවනා කරුවට හරියන්නේ නැහැ. උදේ නිතරම කුකුසේ ඉන්නේ නිතරම විචිකිච්ඡාවේ ඉන්නේ. ඒ නිසා ගිහි වෙන්න කියනවා නෙවෙයි. පාපායට ගිහිල්ලා බැලුවොත් එහෙම 99%ක්ම ඉන්නේ ශික්ෂාපද කඩාගෙන. ගිහි පැවිදි වෙනසක් ඇත්තේ නැහැ. ඒ නිසා මේ ශික්ෂාපදේ දැනගෙන උපේක්ෂාව අඥාන උපේක්ෂාව නෙවෙයි මේක ලොකු ගේමක් මෙතන තියෙන්නේ. දැන් යන්න ඉස්සල්ලා අනුසේ මට්ටමට ලොකු ගේමක් තියෙනවා මේක වීතික්කම මට්ටමේ. සමාජ මට්ටමේ ඊට පස්සේ යෝගාවචරයට තියෙන කෙලෙසේ තියෙන්නේ පරිඋත් ทาน මට්ටමේ. මේ නීවරණත් එක්ක. ඉතින් ඒකේ තියෙන එකක් තමයි දැනගත යුතු මේ වීතික්‍රමණය වෙන්නේ නැතුව පරිඋත් ทาน මට්ටමට නැත කර ගන්න පුළුවන් වීම ගැන ජයග්‍රාහීව තමයි යන්න වෙන්නේ. පරිඋත් ทาน වෙන්නේ නැතුව අනුසේ මට්ටමින් නැත කරන්න පුළුවන් වීම තමයි ජයග්‍රහණ වශයෙන් අධිකාර උපේක්ෂාවට අහු වෙන්නේ නැහැ ඒක. අඥාන උපේක්ෂාවට අහු වෙන්නේ මේකෙන් මේ සූත්‍රය ඒක තමයි අන්තිමට උගන්වන්නේ. මේකෙන් මේක ප්‍රතිස්ථාපනය කරමින් ඔය උපේක්ෂාව තේරුම් අරගන්න ඕන නිසා දැන් ඔය මේ උපදෙස් දෙන්න හදන කට්ටිය අඥාන උපේක්ෂාව ගැන කතා කරන්නේ. ශික්ෂාපදවල සීමාව දන්නේ නැතුව. එහෙම නැත්නම් තාම වැඩි වියපත් වෙලා නැහැ. ඔත් වැඩි වියපත් වෙච්ච කෙනාට එන නික්කම්මසිත උපේක්ෂාව පුදුමාකාර නිවනට කිට්ටු කරපු එකක් නැත්තම් මාර්ග ඥානයක් කියලා කියන්න පුළුවන්. ඉතින් ඒක නිසා අපි මේ විනාඩි දෙක තුනක් මේ පොත කියවන්න වෙලාව ගනිමු. අද දවසේ මේ සාකච්ඡාව સમાપ્ત කරන්න ඉස්සෙල්ලා. අනාදීනව දස්සාවිනෝ කියන්නේ පංචකාම ආදීෙහි ආදීනව නොදක්නා වූ අශෘතවත් පෘථග්ජනයාට උපේක්ෂාවක් ඇති වෙනවා. එහින් රූපයක් දැකලා යා ඒව රූපා උපේක්ඛා රූපංසා නාති වත්තති. එබඳු ඒ උපේක්ෂාව රූපය ඉක්මවා යන්නේ නැහැ. රූපය ඉක්මවා පවතින්නේ නැහැ. මේ රූපය ඉක්මවා පවතින්නේ නැහැ කියලා කියන්නේ රූපය ජය ගන්න බෑ එබඳු උපේක්ෂාවකට. ඒක අඥාන උපේක්ෂාව. ඒක අර බිත්තියක් ඉස්සරහට ගිහිල්ලා තියනවා වගේ ඔහේ නැවතිලා තියෙනවා. රූපය ජය ගැනීමක් ඒකෙන් කෙරෙන්නේ නැහැ. අන්න ඒ රූපය ඉක්මවා පැවතීමට සමත් නොවන නිසා එබඳු ඒ අඥාන උපේක්ෂාව ගේහසිත උපේක්ෂාව හැටියට හඳුන්වලා තියෙනවා. ඊළඟට නෙක්ඛම්මසිත උපේක්ෂාව හඳුන්වන්නේ මෙහෙමයි. ඒකත් අර කලින් කියාපු සම්මර්ෂණ ක්‍රමයමයි. එකම පාඨයයි දිගටම සඳහන් වෙන්නේ. රූපානං ත්වේව අනිච්චතං විදිත්වා විපරිණාම විරාග නිරෝධං පුබ්බේචේව රූපා ඒතරහිච සබ්බේතේ රූපා අනිච්චා දුක්ඛා විපරිණාම ධම්මාති ඒවමේතං යථාභූතං සම්මප්පඤ්ඤාය පස්සතෝ uppajjati උපේක්ඛා යා ඒව රූපා උපේක්ඛා රූපංසා අතිවත්තති තස්මාසා උපේක්ඛා නෙක්ඛම්මසිතාති වුච්චති. අර කියාපු සම්මර්ෂණයමයි. මෙතන වෙනසකට තියෙන්නේ ආකල්පයේ වෙනසයි. ඒ අවස්ථානුකූලව සොම්නසකුත් අර කියාපු සම්මර්ෂණයෙන්ම ලබා ගත්තා. අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් දැන ගැනීමයි. ඒ වගේම දොම්නසකුත් ලබා ගන්න ඉඩ තියෙනවා. දැන් මෙතන කියන උපේක්ෂාවත් ඇති කරගන්න පුළුවන්. රූපයන්ගේම අනිත්‍යතාව තේරුම් ගැනීමෙන්. ඒවායේ විපරිණාම විරාග නිරෝධ ස්වභාවයේ තේරුම් අරගෙන යථාභූත වශයෙන් සම්‍යක් ප්‍රඥාවෙන් දක්නහුට ඇතිවෙනවා එක්තරා උපේක්ෂාවක්. අන්න එතන කියවෙනවා යා ඒව රූපා උපේක්ඛා රූපංසා අතිවත්තති කියලා. අඥාන උපේක්ෂාව වගේ නොවේයි. රූපය ඉක්මවා පවතිනවා. රූපේ ජය ගන්න පුළුවනි ඒ උපේක්ෂාවට. අන්න ඒක නිසා ඒකට නෙක්ඛම්මසිත උපේක්ෂාව කියලා කියනවා. දැන් එතකොට අපි ඇසට හමුවන රූප පිළිබඳවයි නිදර්ශන වශයෙන් දැක්කුවේ. මේ විදිහටම තමයි 36ම අර ඉන්ද්‍රිය ආරම්මන 36ම බුදුරජාණන් වහන්සේ දක්වලා තියෙනවා. ඒ 36 බුදුරජාණන් වහන්සේ හඳුන්වන්නේ සත්වයන්ගේ සිතවිලි ගමන් කරන මාර්ග නමින්. මේ මාර්ග 36 ඔස්සේ
කෙනෙකුන් අනුක්‍රමයෙන් නිවනට යොමු කරන ක්‍රමය ඊට උපකාර කරගන්නා સિદ્ધාන්තය බුදුරජාණන් වහන්සේ මේ සලායතන විභංග සූත්‍රයේදී ඉදිරිපත් කරලා තියෙන්නේ. කෙටි පාඨයකින් තත්‍රිදං නිස්සාය ඉදං පජහත කියලා මෙය ඇසුරු කරගෙන මෙය හැරදමව. ඉදං නිස්සාය මෙය ඇසුරු කරගෙන ඉදං පජහත මෙය හැරදමව. මෙය ඇසුරු කරගෙන මෙය හැරදමව. අර ඉමස්මින් සති ඉදං හෝති ආදී වශයෙන් පටිච්චසමුප්පාද ධර්මය ගැන කිව්වා වගේ ඒකට ටිකක් නෑ සබදකමකුත් පෙන්눔 කරනවා මෙතනත්. මෙය ඇසුරු කරගෙන මෙය හැරදමව. සිද්ධාන්ත ස්වභාවයක් මෙතන තියෙනවා. මූල ධර්මයක් වගේ. ඒකත් පටිච්චසමුප්පාද ධර්මයේම ප්‍රතිඵලයක්. ප්‍රතිපදාවට ලං කරගත්තාම ඒක එකක් උපකාර කරගෙන වෙන එකක් අතහරිනවා. එක්තරා විදිහක නොයල්මකින් යුතු ප්‍රතිපදාවක් එතන තියෙන්නේ. ඉදන් නිස්සාය ඉදන් පජහත. ඒ સિદ્ધාන්තයේ අනුව බුදුරජාණන් වහන්සේ ඊළඟට දක්වනවා අවස්ථා 4කින් අර කියාපු සිතවිලි මාර්ග 36 ඔස්සේ කෙනෙකුන් නිවන කරා ගෙන යන ආකාරය. අපි ටික ඉතිරි කරමු මේ ඊගා දවසට මම හිතන්නේ වෙලාව හරි. ඉතින් ඒක නිසා මේ රූපේ ඉක්මොල නැහැ කියලා කියන්නේ මනුෂ්‍යයා කෙලෙසන ප්‍රධාන දේ තමයි රූප ප්‍රමාණය. ඒකයි මෙච්චර මේ රූපලාවන්‍ය ලෝකේ ආණ්ඩු පෙරලන මට්ටමට අවිලා තියෙන්නේ. දේවල් දැක්මෙන් තමයි දැක්මෙත් මාසිට ගත්තා වූ ඒ ලාලනී දැක්කොත් පත්මාවති. ආය මොකුත් නැහැ. දැකපුවාම ඉබේම නරිවන්දන් කියවන එක මල් වාරන් කියනවා. මොකද්ද රන්මලී දැක්ක කලට මල් වාරන් කියන. ඒ දැක්ම තමයි ඉතින් ඒකට ඇහැ තමයි ඉස්සර වෙන්නේ. නිසා ඇහෙන් තමයි පටන් ගන්න තියෙන්නේ. ඒ නිසා රූප ප්‍රමාණ ඊට පස්සේ ලෝක ප්‍රමාණ ඊට පස්සේ ගෝස ප්‍රමාණ ඊට පස්සේ ධම්ම ප්‍රමාණ. ඉතින් අද ලෝකේ විතර මේ තරම් මේ මාකටිං මේ තරම් මේ රූපලාවන්‍ය මේ තරම් මේ හැඩතල දැක්වීම වෙන කොහොක්වත් තිබිලා නැහැ. ඒ තරම්ම දුෂ්ට අධම සමාජයක් තියෙන. රිලෙජ්ජා නැහැ. රාජ්‍ය නායකයෝ ඇතුළු සීලුම දෙනා ඒ අනුව තමයි කටයුතු කරන්නේ. ඉතින් භික්ෂුවක් මේ තනිස්පාර සිවුරක් ඇඳගෙන මේ ගත කරන මේ පෙන්වන නිදර්ශනය ඒකෙත් ලස්සනක් තියෙනවා. හැබැයි රූප ලාවන්‍යයක් නැහැ. ලැබෙන්නක් නැහැ. ඉතින් ඒක එකක්. දෙක මේ අඥාන උපේක්ෂාව නැත්නම් ගේසිත උපේක්ෂා අඥාන උපේක්ෂා කියනකොට මානවයා තමයි ලිංගික නොවන මූල චරිතයේ අවුරුදු 16ක් විතර ගත කරන පිරිමියෙක්. ගෑනු ළමෙක් අවුරුදු 13ක් විතර කරනවා ලිංගික පරිණතිය දක්වා. වෙන කිසිම සතෙක් එහෙම නැහැ. මේ මල්බෙරි පණුව ඉපදිලා පැය දෙකෙන් රමණයේ යෙදෙනවා. සංසර්ගයේ යෙදෙනවා. අනික හැම එකෙක්ම සතා බොහෝම ඉක්මනට පළවෙනි මේ ලිංගික පරිණතියත් එක්කම ගැප් ගන්නවා. ඉතින් ශිෂ්ට සමාජ කරන්නේ ලිංගික පරිණතිය පස්සේ කෙල්ල ගෙට ගන්නවා. ඉතින් පහුගිය ටිකේ තිබුණා විවාහ කල්යන ගතියක්. දැන් ඒක ආයෙත් අවුල් පාසයකටපත් වෙලා තියෙනවා. ඉතින් ඒක මනුස්සයර තියෙන අවස්ථාවක් හැඩ ගැහින්න. පළවෙනි දශකයේ දෙවෙනි දශකයේදී මේ තීරණය කරන්න ඉඩ තියෙනවා. ඒක තිබුණේ දෙමාපිය අතේ. දැන් අධ්‍යාපන දෙපාර්තමේන්තුවයි ළමා අපචාරාන්තයයි මේක බාහිර ගන්න හදන. කරන්න බෑනේ. අම්මා නැති ගලේ දරුවන් යාය කැලි. අම්මා නැති ගලේ අප්පා බලන්න එපා. අප්පත් නැති ගලේ දරුවන් යාය කැලි. දැන් ඒක ඊකට අතින් අතට පාස් වෙනවා ළමයාකට වෙන දේ. ඒක දෙවෙනි කාරණාව. තුන්වෙනි එක මේ ඉදන් නිසා ඉදන් පජහත කියන එක අපි මේ පරිඋත්ථාන කෙලෙස් තියෙනවයි කියලා කියන්නේ වීතික්කම කෙලෙස් නැහැ කියන එක තේරුම් අරගෙන නැති එක තමයි ඔය කමඨාන් සුද්ධ කරන තියෙන චරුචුරුව. වීතික්කමනේ වෙන්න පුළුවන් කෙලෙස් දැන් හිතේ නැගලා නතර වෙනවා. මේක ලොකු දෙයක්. මේක ඇත්තටම ප්‍රධානම දේ. ඒක අනුමත කරන්න හෝ අගය කරන්න දන්නේ නැහැ. ඊට පස්සේ මේ වීතික්කම කෙලෙස් නැති වෙනකොට අනුසය කෙලෙස් තියෙනවා. ඉතින් අනුසය කෙලෙස් දැකීම පවා පිනක්. ඥානතෝ බික්කවේ පස්සතෝ ආසවණ khයං වදාමි. නමුත් මිනිස්සු අනුසය කෙලෙස් නොදකින් කියන ගත කරන්නේ. දකින්න කැමති නැහැ. වීතික්කම කෙලෙස් නම් එහෙම කෙරුවට කමන්නේ. පරිඋත්ථාන කෙලෙස් දැක්කයි කියලා කියන්නේ වීතික්කම නෑ නේද කියන එක තේරුම් ගන්න බැරි ගතිය මම බැලුවා මේ අවුරුදු 40ෙම. මේක මම මේ තේරුම් ගන්නද කතා කරන්නේ නැත්නම් මම මේ ඉන්න සතුටට කොච්චරක් එක බලපානවද? ඉතින් වීතික්‍රමනේ වෙනවයි කියලා කියන්නේ පරිඋත්ථාන වෙනවයි කියන්නේ වීතික්‍රම නෑ. ඊට පස්සේ පරිඋත්ථානය ඇතුළේ අනුශේ දකින්නවා කියලා කියන්නේ පරිඋත්ථානත් නෑ. මේ ඉදන් නිසා ඉදන් පජහත කියන ධර්මය ඒක නිසාමයි මේ සලායතන විභංග සූත්‍රේ මට හිත් ගත්තේ. මේක කරනකොට මම පැවිදි වෙලා වෙන්න ඉඩ තියෙනවා.
මොකද ඇවිල්ලා සුමාන 7යි මං හිටියේ ගිහිව. එතකොට මේකෙන් මට තේරුණා මේ අනුපූර්ව මේකට කියන්නේ නිසා අතහැරීම. නිසා හට ගැනීම. ඒ නිසා මේ හට ගන්නවා ඒ නිසා මේ අතහරිනවනම් ඒකට මේ හේම්පිරිකර ඥානසියහමරු දාපු මේ පටිච්චසමුපාදේ පිළිනේ නිසා හට ගැනීම. මේක කියන්නේ නිසා අතහැරීම. ඒක නිසා මේක අතහරිනවා. ඒතර මේ අල්ලගන්න එකත් කෙලෙසයක්. අච්චර වැඩි අච්චර බරපතල නැති කෙලෙසයක්. කිසිම කෙනෙක් දන්නේ මේ ලොකු කෙලෙසයක් පොඩි කෙලෙසයක් මාර්ගයෙන් ප්‍රතිස්ථාපනය කිරීමේ මේ ඉදන් නිසා ඉදන් පජාති කියන එක විද්‍යාව ගන්න ප්‍රතිස්ථාපනය කිය. අරකේ දැන්න මේක ඇවිල්ලා එයා අයින් කළා දානවා. ඉතින් ඒක හරි අධිරාජ්‍යවාදී ක්‍රමයක්. ඒ තමයි ප්‍රතිපදාවක් කියන්නේ. ඒක රැයින් වෙන්නේ අරක මේකෙන් අයින් කරනවා ඊට පස්සේ ඒක තව එකකින් අයින් කරනවා ඒක තව එකකින් අයින් කරනවා ක්‍රමයෙන් යනවා. ඒ ටික තමයි ඔය ක්‍රම හතරෙන් උගන්වන්න හදන්නේ. ඒ නිසා මම හිතනවා අද දවසට මේක ප්‍රමාණවත් කියලා අපි පාලිකුටි ස්වාමීන් වහන්සේට ආරාධනා කරනවා නිමාව සටහන් කරන්න කියලා. පූජනීය නායක ස්වාමීන් වහන්සේ ඇතුළු වැඩේ ඉන්න පූජනීය මහා සංඝරත්නයන් අවසරයි. නිවනේ නිවින් බණ පොත ඉදිරියෙන් තබාගෙන අඟහරුවා දවස් සිදු කරන ලබන ධර්ම සාකච්ඡාවේ නිමාවයි මේ සඳහන් වුණේ. සනිටෝන් කලේ සම්බන්ධ වුණේ පූජනීය මහා සංඝරත්නයත් එක්ක දිස් විදිස් සදැහැති පිරිසත් එක්ක යෝගාවචර පිරිසත් ඉස්සරණ වලින් සම්බන්ධ වුණා. ඒ විදිහට සකස් වූ ධර්ම සභාවක පූජනීය චන්දරත්න ස්වාමීන් වහන්සේ ධර්ම කාරණා නිවනේ නිබ්බන් පොතින් ඉදිරිපත් කරේ. පූජනීය නායක මාහිම්පාණන් වහන්සේ ධර්ම කරුණු විස්තර කරේ. දැන් නිවනේ නිබ්බන් පොතේ කරුණු එක් කරගෙන බැලුවම සිරිපාද යනකොට අවසානයේ තියෙන මහගිරි දඹේ නගිනවා වගේ තමයි මට දැනුනේ. ඒ තරම් ගැඹුරු කාරණා යම් ආකාරයකින් තේරෙන්න වැටෙන පූජනීය නායක ස්වාමීන් වහන්සේ විස්තර කරමින් සිද්ධ කරගත්තා වූ පිනත් අප සෑම දෙනා සම්බන්ධ වෙලත්පත් කරගත්තා වූ පිනත් අපටත් ලෝවැස්සමටත් සැනසෙන්නට නිවනින්කින් ප්‍රාර්ථනා තබාගෙන ගාථා සජ්ජායනා කළා මෙසේ පින් දෙමු. එත්තාවතා ජම්හෙහි සම්